දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයිබෝන් සුබදාසනක් ඔබ හැම දිනාටම ඥානන්ද පෙරේරා බොහොම ස්තුතියි සුභාරතී සංවාද මණ්ඩපයට අපිට ආරාධනය කිරීම ගැන. අද සුභාරතී සංවාද මණ්ඩපය අපි ස්වදේශ සේවය වෙළඳ සේවය සිටි FM සමග සියලුම ප්‍රාදේශීය නාලිකාවන් එක්ක එකතු වෙමින් තමයි ඔබට ලං කරලා දෙන්නේ. රටේ වැදගත්ම තීරණාත්මක දින කීපයක් ගෙවියන්නේ. එනිසා මේ ගෙවන දිනවල ජනතාව කොහොමද වඩාත් සැලකිල්ලෙන් තමන්ට තිබෙන වගකීම වඩාත් හොඳින් ඉටු කරමින් සමාජ වගකීම ඉටු කරමින් ජීවත් වෙන කියන කාරණාවට වැඩි අවවාද කීපයක් ලබා දීමේ අරමුණින්. ඒ කියන්නේ සුභාරතී සංවාද මණ්ඩපයෙන් COVID-19 වෛරසයට බැඳුණු මුළු ලෝකයම ඔබ දන්නවා මුළු ලෝකයේම මේ අර්බුදය තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ආදරණීය ජනතාවට මේ තත්වයෙන් ගැලවෙන්නේ කොහොමද? අපි බේරිලා වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද ආරාධනය කළා මේ කතා බහට සුභාරතී සමගින් එක්වන මැදිරියට එක් වෙන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සුබෝදෑසනක් කියලා පිළිගන්නවා අයබෝන්. සුබෝදෑසනක්. ඒ වගේම අපි අද බලාපොරොත්තු වෙනවා අපේ සෞඛ්‍ය අංශය වගේම ආරක්ෂක හමුදාවන්. ආරක්ෂක අංශ කොහොමද COVID-19 පාලනය කරන්න පෙළ ගැහෙන්නේ කියන කරුණු හොයලා බලන්න. ඒත් එක්කම යුද හමුදාපතිතුමන් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අපේ සංනිවේදන කණ්ඩායමක් ඉන්නවා යුද හමුදාපතිතුමා නිලමසේ. එතන සිටත් අද මේ සාකච්ඡාවේ මධ්‍ය භාගයේ සිට තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද ඔබ දන්නවා අප උසස් පෙළ විභාගය ආරම්භ කරනවා. ඉතින් ඒ නිසා අපිට ඒ ගැනත් කතා බහ කරන්න වෙලා තිබෙනවා. වැඩි වැදගත්කමක් තිබෙනවා මේ කාරණාවත් එක්ක දරුවන්ගේ අනාගතයේ හෙට දවස පිළිබඳව. කොහොමද දැන් COVID-19 වෛරසයෙන් ගැලවෙන්න ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරන් තිබෙනවා හැම ජනතාවක්ම නිරෝගීව වගේම ජීවිතයේ අවදානම් තත්වයට යන්න කලින් බේර ගන්න. ඇත්තටම දැන් රටේ පවතින තත්වය වාර්තා වන විදියට වර්තමාන තත්වය වෛද්‍යතුමනි කොයි වගේ තැනකද තියෙන්නේ? COVID-19 රෝගීන් මේ වෙනකොට අපි දැක්කා පහුගිය සුමානේ තුල වැඩි වශයෙන් වාර්තා වුණා. හැමෝම දන්නවා මෙනංගොඩ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්තශාලාව ආශ්‍රිත පොකුරෙන් අද උදෑසන වන විට සම්පූර්ණයෙන්ම මේ පොකුරෙන් රෝගීන් 1307ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක විශාල ප්‍රමාණයක්. අපි දැක්කා වැලිසර නාවික හමුදා කඳවුරේ විශාල පොකුරක් තිබුණා. කන්දකාඩු කඳවුරේ විශාල පොකුරක් තිබුණා. උදාහරණයක් දෙයක් ගත්තාම වැලිසර නාවික හමුදා කඳවුරේ 950ක විතර පොකුර වාර්තා වෙන්න මාස කිහිපයක් ගත වුණා. නමුත් මෙතන මේ පොකුර වාර්තා වෙන්නේ 1307 වාර්තා වෙන්නේ සතියක් වගේ බොහොම කෙටි කාලයක් තුළ. ඒ වගේම තමයි මේ අවස්ථාව වෙන විට අපේ සමාජයේ සාමාන්‍ය විදියට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිබුණා. ඒ නිසා සාමාන්‍යයෙන් සිදු කරන හැම දෙයක්ම සිදු කරමින් තිබුණා. උත්සව, සැනකෙළි, රැස්වීම් ඒ වගේ දේවල්. මිනිසුගේ ගමන් බිමන් යෑම, සංචාරය යෑම නොවුනේ එකම දේ තමයි අපේ ගුවන් තොටුපළවල් සාමාන්‍ය විදියට විවෘත වෙලා තිබුණේ නැහැ. අනිත් හැම දෙයක්ම සිද්ධ වුණා වගේ තමයි තිබුණේ. ඉතින් වෛද්‍යතුමනි මට ඔතෙන්ට මම එනවා ඉතාම ඉක්මනේ අපේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතාමත්ම කාර්යබහුල මොහොතක ඉන්නේ. සනත් පොයිතුමාතුමා සුබෝදෑසනක් ආයුබෝවන්. ආයුබෝවන් සුබෝදෑසනක් වේවා. ඇත්තටම දැන් සුභාරතී සංවාද මණ්ඩපේ බැලුවේ දැන් ශිෂ්‍යත්ව විභාගයේ ඊයේ අවසන් වුණා. ඒ වගේම අපේ උසස් පෙළ විභාගය ආද ආරම්භ වෙනවා. අපේ රටේ දරුවන්ගේ අනාගතයේ ආර්ථිකයේ ප්‍රධානම කඩයිමක් තමයි විභාගය කියලා කියන්නේ. කොහොමද දැන් විභාගයට තිබෙන සූදානම වගේම මේ COVID-19 ආසායතෙන් වාර්තාවන් ප්‍රදේශවල ඉන්න දරුවන්ට තිබෙන සැලැස්ම? මේ වන විට දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන 2648ම මේ සඳහා සූදානම් කරලා අවසానයි. ඒ වගේම අපි සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අත් වශයෙන්ම මේ වෙලාවේ කියන්නට ඕන
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නිර්දේශ කරලා තිබෙන ක්‍රමවේදය ඉතා සරල වූ ක්‍රමවේදයක්. ඒ නිසා මේට අනුගත වීම කිසිම ගැටලුවක් නැහැ විභාග අපේක්ෂකයන්ට වගේම මහ ජනතාවට. ඒ නිසා අපි ප්‍රවරව 7 මාර්ට විභාග ශාලාවට වාර්තා කළ යුතු බවට තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඒ පැයකට වැඩි කාලයකින් ඒට හේතුව මේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. එසේම මුඛාවරණ පැළඳීම ගැනත් අපි උපදෙස් දීලා තියෙනවා විභාග ශාලාවට පැමිණෙන මුඛාවරණ පැළඳිය හැකි. එසේම විභාග ශාලාවෙන් පිටත් යාමේදී මුඛාවරණ පැළඳිය යුතුයි කියලා අනිවාර්ය කරලා තියෙනවා. විභාග ශාලාවේදී මුඛාවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අපිට ලිඛිතව උපදෙස් ලබා දීලා තියෙන්නේ. හැබැයි විභාග කාර්ය මණ්ඩලය මුඛාවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. ඒ වගේම විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා නිරෝධායන පොලිස් බල ප්‍රදේශ සඳහා විශේෂිත වූ විභාග මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ මධ්‍යස්ථාන 12 වෙනත් දිස්ත්‍රික්කවලට වඩා විශේෂ වූ විස බීජ හරණ වැඩපිළිවෙලකුත් අපේ දැන් ක්‍රියාත්මක වුණා. හොඳ අතරම දැන් මේ දරුවන් කැඳවාගෙන යන දෙමව්පියන් විභාගයට අරගෙන එනවා. ඊට පස්සේ විභාගය අවසන් වුණාම ඔවුන් ගෙදරට ගෙනියන්නත් වෙනවා. ඒ නිසා මේ අපි දැක්කා ඊයේ ශිෂ්‍යත්වය අවසන් වෙලත් දරුවන් විශාල වශයෙන් රංචු ගහනවා, සෙල්ලම් කරන්න බලනවා. මෙන්න මේ අපේ දෙමව්පියන්ටත් පණිවිඩයක් දෙන්න පුළුවන් මේ වෙලාවේ. ඇත්තටම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියම කරලා තියෙන මේ උපදේශ ඊටාම සරල උපදේශනේ. අපි සියලු දෙනාම රටක් වශයෙන් මේ උපදේශ අනුගමනය කළ යුතුයි. විභාගයේ පැවැත්වීම සඳහා ඔවුන් අපට සහාය ලබා දීලා තියෙනවා. ඉතින් මේ දරුවෝ දෙමාපියනුත් කල්පනා කරන්න ඕන විභාගය අවසන් වුණාට පස්සේ රංචු ගහන්නේ නැතුව වහාම නිවෙස් කරා යාම තමයි කළ යුතු වන්නේ. ඒ නිසා මම හිතනවා මේ දැඩි ලෙස මේ අවධාරණය කිරීමට කටයුතු කරන්නට ඕන. අනිත් එක මේ ක්‍රියාදාමයේ සරල වූ ක්‍රියාදාමයක්. අපි හැම කෙනාටම මේ අනුගමනය කළ හැකි දෙයක්. එසේම විය යුතු වෙනවා. ඉතින් විභාග ශාලාවක යම්කිසි නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා වගේ විභාග ශාලාවේ පරිබාහිරවත් මේ සෞඛ්‍ය නීති දැඩි ලෙස අනුගමනය කරන ලෙස මම ඊටාම කරුණාවෙන් දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් සෑම දරුවෙක්ටම විභාග මධ්‍යස්ථානයට යන්න පුළුවන් දැනුම්වත් කිරීම මේ වෙද්දි සිදු කරලා අවසන් නැති කියලා අපි හිතනවා. ඔව් ඒ වගේම තමයි අපි යම් ස්වයං නිරෝධායන වන ළමයි කණ්ඩායමක් ඉන්නවා මේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව. ගම්පහෙන් පරිබාහිරව නිරෝධායන මධ්‍යස්ථානවල තියෙනවා. ඒ සියලුම ළමයින්ට අපි මේ විභාගයේ පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීලා තියෙනවා. ඇතැම් දරුවන් ළඟම තියෙන විභාග මධ්‍යස්ථානට යොමු වෙනවා. අපේ ඒ අදාළ රෝහල් වල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එහෙම නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ මෙහෙයවීම යටතේ. ඒත් එක්කම කිතුන් දෙදෙනෙක් මේ පෙනී සිටිනවා IDH රෝහලේ. ඉතින් මම සතුටුවන්ත වෙනවා ඒ ආසාදිත දරුවන්ටත් විභාගයේ පැවැත්වීම සඳහා ඒ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඒ වගේම එතන රෝහල් අධ්‍යක්ෂකතුමාට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවා. අපේ නිලධාරීනුත් ඒක සඳහා සම්බන්ධ වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි කාර්යබහුල මොහොතක මේ තොරතුරු අපිට ගෙනල්ලා දුන්නට. බොහොම ස්තුතියි. අපි කතා බහ කළේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමන් සනත් පෝජිත මහතා සමග. ඇත්තටම තාමත්ම කාර්යබහුල මොහොතක් මේ උදෑසන කියලා කියන්නේ. උදේ 7:14 දැන්ලා අපි වෛද්‍යතුමත් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කළේම රටේ තත්ත්වය සහ වර්තමානයේ අපි ඉන්නේ කොතනද කියන කාරණාව ගැන. ඔව්. ඉතින් අත වශයෙන්ම මේ විදියට ඊටමත්ම කෙටි කාලයක් ඇතුළත රෝගීන් පොකක් එනකොට සතියක් තුළ ඒ වගේම ජනතාව සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරන වෙලාවේ මේ වෙලාව අපි දකිනවා සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන අය ගෙවල් වල ඉඳන් ගොඩක් අය එන්නේ. ඒ වගේම ඈත ගම්පලක් තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ විදියට ඒගොල්ලන්ගෙන් තමුන්ගේ පවුල් වලට නැත්නම් තමුන්ගේ තාමත්ම ළඟින් ආශ්‍රය කරන අයට මේ රෝගේ පැතිරලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා එතනින් ඔබටත් තව පොඩ්ඩක් විහිදිලා තියෙනවා. ඒ වගේ එතනින් ඒ බ්‍රැන්ඩිස් කර්මාන්ත ශාලාවේ කෙනෙක් ආශ්‍රය කරපු කෙනෙක් සමග ආශ්‍රය කරපු නැත්නම් එකම බෝඩිමේ හිටපු අයටත් මේ රෝගය ගිහින් තියෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ අපි දකිනවා මේ රෝගය මේ ආකාරයට යන්න දුන්නොත් වැලක් වගේ එතනින් ටිකෙන් ටික එහාට යන්න පුළුවන්. ඔව්. හොඳ, ඇත්තටම දැන් වැදගත්ම කාරණේ තමයි ඔබතුමන් කිව්වා වගේ අපි දන්නවා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ තාමත්ම කැපවීමකින් මේ වැඩේට මුහුණ දීලා තිබෙනවා. දැන් මේ වෙලාව වෙනකොට තියෙන තත්ත්වය තරමක් වැඩිවීමක්ද අඩුවීමක්ද තිබුණු තත්ත්වයට වඩා? මේක තවමත් අපි ඉන්නේ රෝගේ අපි හඳුනා ගැනීමේ මුල් අවධියේ. අපි වහාම ක්‍රියාත්මක වෙලා කර්මාන්ත ශාලාවේ සිටපු ඔක්කොම රෝගීන් අපි හඳුනාගත්තා.
නමුත් එතනින් එහාට ගිහිල්ලා ආශ්‍රිතයෙන් අතර රෝගීන් හඳුනා ගැනීම තමයි තවම යන්නේ. ඉතින් තාමත් ආශ්‍රිතයෙන් අපි ඔවුන් PCR පරීක්ෂණ දිනපතාම සිදු කරනවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මූලික කරගෙන ඒ වගේම අනිත් පළාත්වලත්. ඉතින් එතනදී අපි තවමත් රෝගීන් හමු වෙනවා. ඉතින් මෙතන තාමත් අපිට තියෙන්නේ ඒ රෝගීන් නමුත් ආශ්‍රිතයින් අතර ඒ වගේම ආසාදනය වල තාමත් රෝගය පෙන්වන්නේ නැති අය තව ඉස්සරහට නිරෝධායන කාලය තුලදී මුළු සති දෙක තුලදී තවදුරටත් පෙන්නාවි. ඉතින් ඒ තත්ත්වය තුලදී මේක තියෙන්නේ අපි තවමත් මේකේ රෝගී හඳුනා ගැනීම මුල් අවදියේ රෝගී පොකුර. ඔව්. ඉතින් නමුත් ඉදිරියට යනකොට අපි දන්නවා අපි මේ ගත්තු ක්‍රියාමාර්ගයත් එක්ක ක්‍රියාදාමයත් එක්ක අපි හඳුනා ගන්න ආශ්‍රිතයෙන් නිරෝධායනය කරනවා. ඒ තත්ත්වයත් එක්ක මේ රෝගයේ පැතිරීම වළක්වන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම රෝගීන් වාර්තාවේ මුල් අවස්ථාවේදී විශාල ප්‍රමාණයක වාර්තා වුණාට ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේක අඩු වෙලා යන එක අපිට විශ්වාසයි. හොඳයි ශ්‍රී ලංකා සංනිවේදනයේ මහගෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සුභාරතී සංවාද මණ්ඩපයෙන් ස්වදේශීය සේවය, වෙළඳ සේවය, සිටි FM සමග සියලුම ප්‍රාදේශීය නාලිකාවන් එකබද්ධ කරමින් මුළු රටටම මේ පණිවිඩය එකතු කරලා දෙන්නේ. තාමත් වැදගත් මොහොතක් අප මේ පසු කරන්නේ. ඔබ දන්නවා ඔබ ගත කරන කාලය මේ කියන පණිවිඩ ටික හරියට ඇහුන්නේ නැතුනොත් මුළු මහත් රටේ ආර්ථිකයම බිඳ වැටෙනවා. ඔබේ දෛනික ජන ජීවිතයක් බිඳ වැටෙනවා. ඒ නිසා මේකට මුහුණ දෙන්නට ඕනේ. මුහුණ දීලා මේ තත්ත්වය පාලනය කරගන්න තිබෙන්නේ. ඒතරම් අමාරු කාර්යයක් නෙවෙයි. සාමාන්‍ය සරල පුරුදු කෙන මේ කතා බහ කරන්නේ. ඒ වගේම දැන් PCR පරීක්ෂණ මට්ටම අපි දන්නවා දැන් ගෙවුණු කාලයට වඩා වැඩියෙන් තමත්ම ඉහළ අගයක් දිනකට සිදු කරන බවට තොරතුරු ලැබෙනවා. කොහොමද මේ තත්ත්වය වෛද්‍යතුමනි? ඊයේ වන විට අපි PCR පරීක්ෂණ මේ රටේ කරලා තිබුණ සම්ප්‍රස්තයක් විදිහට 3,36,000කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම පසුගිය සතිය තුල පහුගිය සෙනසුරාදා වෙනකොට ඒ සතිය අවසන් වෙච්ච සතියේදී PCR පරීක්ෂණ 35,213ක් කරලා තිබුණා. ඒ වගේම පෙරේද දවස් තුල PCR පරීක්ෂණ 7,796ක් කරලා තිබුණා. ඉතින් මේ වගේ දිනපතාම ඊටම විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් අපි සිදු කරනවා. සාම්පල් ලබා ගැනීම සිදු කරනවා. ඒ සිදු කරන්නේ මේ රෝගය ආශ්‍රිත විශාල පිරිසක් අපි එක වතාවේ මුණ ගැහුණු නිසා අපිට හමු වුණ නිසා ඒ තත්ත්වය දිගින් දිගටම සිදුවේවි. ඉදිරි සති කිහිපය තුළ දිගින් දිගටම අපිට මේ PCR පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ වගේම රට පුරාම තවත් දිස්ත්‍රික්කවල කරන්න ඕන. මේ බ්‍රැන්ඩික්ස් කක්මන්ශාලාව ආශ්‍රිත පොකුරේ ආශ්‍රිතයින් අතර ඒ වගේම මේ වගේ අපි හඳුනාගත්තු තවත් පොකුරක් හෝ තවත් රෝගියෙක් තවත් කොහේ හරි ඉන්න පුළුවන්. ඒ වගේ අය හඳුනා ගැනීම සඳහා සමාජය කරන PCR පරීක්ෂණ අපි දිගින් දිගටම සිදු කළ යුතුයි. හොඳයි අතන වෛද්‍යතුමනි දැන් මේකත් එක්කම මේ පැන නැගුණු සමාජ මතවාද ගොඩක් තිබෙනවා. ඒ තමයි දැන් කොවිඩ් ආසාදිතයෙක් බවට පත් වුණු කෙනෙක් පිළිබඳ ඇතැම් විට මේක මාධ්‍යත් කරපු ක්‍රියාවලියක එක ප්‍රතිඵලයක්. දැන් සමහරු බලනවා මේ කොවිඩ් ආසාදනය වූ කෙනෙක්ව කොන් කර හඳුනා ගැනීමට, කොන් කරලා ඌට පහර ගහන්න. නැත්නම් ඒ දිහා වෙන හැකින් බලන්න. නමුත් අපි හැමෝටම ඔබට කියනවා ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට මේ තත්ත්වයට මුහුණ දෙන්න. මොකද අද ඔබට හෙට මට වෙන්න පුළුවන්. අද හවස මට වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කියන කාරණාවත් එක්ක මේ සමාජයේ දැනුම්වත් වීම සහ මානුෂික කාරණාවක් විදිහට මේ දේ බැලීම සහන් රෝගීන් සහ පවුල් අය ආරක්ෂා කරගන්නත් අපි පණිවිඩයක් ලබා දිය යුතුමයි නේද? ඔව් සංජය, තාමත්ම වැදගත් කාරණයක්. මොකද මේ රෝගයක් වැළඳෙනවා කියන්නේ කෙනෙක් හිතාමතා කරන දෙයක් නෙවෙයි. මේක වෛරස් එකකින් වැළඳෙන එකක්. අපි කැමති හෝ අකමැති හෝ සමහර වෙලාවට මේ වගේ ආසාදිතෙක් අපි නොදන්න කෙනෙක් ගාව හිටියොත් අපිට ඒක වැළඳෙන්න පුළුවන්. ඒක හදාගන්නේ ඔබටද මටද කියන එක ගැටලුවක් නෙවෙයි. ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ලෝකයේ ඉන්න ප්‍රධාන බලවතුන් කිහිප දෙනෙකුටම රාජ්‍ය නායකින්ට පවා මේක රෝගය හැදුනා. ඉතින් ඒ තත්ත්වය යටතේ කෙනෙකුට මේ රෝගය හැදෙනවා කියන්නේ ආව කොන් කරන්නවත් පිළිකුල් කරන්නවත් එහෙම නැත්නම් විවේචනය කරන්න චෝදනා කරන්න දෙයක් නෙවෙයි. අපි ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕනේ ඒ වගේ කෙනෙකුට මේ රෝගයෙන් ගොඩ එන්න ප්‍රතිකාර අරගෙන සනීප වෙන්න උදව් කරන එක. එයාගේ පවුලේ ආර්ථිකය වැටෙන්න පුළුවන්, පවුලේ තියෙන සමාජ සම්බන්ධතාව වෙන දේවල්, ඒ කියන්නේ පවුලේ කටයුතු ගොඩ මේ කඩා වැටෙන්න පුළුවන්. ඒවට උදව් දෙන එක තමයි අපි කරන්න ඕනේ. එහෙම කළොත් විතරයි අපිට මේක පාලනය කරන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තෙන් අපි දැනගන්න ඕන යම් කිසි විදිහකට අපි මේ විදිහට පිළිකුල් කරනවා නම්, කොන් කරනවා නම් මොකද වෙන්නේ? කෙනෙකුට මේ රෝගය පිළිබඳව සැකයක් තියෙනවනේ, නැත්නම් මේ රෝගය හැදුනා කියලා දන්නවනේ, සමහරට හැංගෙන්න පුළුවන්. එයා ඉස්සරහට එන්නේ නැහැ, ඉදිරියපත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? තවත් ගණනාවකට මේ රෝගය පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අත්‍යවශ්‍යම මෙතනදී අපි සමාජයක් විදියට මේකට අපි අත්වැල් බැඳගෙන අපි එකා වගේ මේකට නිරත වෙන්න ඕන. මේක
මේකෙන් අපි ගොඩ එන්න අපි කටයුතු කරන්න ඕන. ඒ අවස්ථාවේදී මේ රෝගීන් කොන් කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයක්. ඔව් ඇත්තටම ඉතාම අධිකත් පණවිඩයක් ඔබ තමයි අපි කියනට වඩා ඒක සෞඛ්‍ය අංශයෙන් කියන එක තමයි වටින්නේ. දැන් ලෝකේ ප්‍රධාන රටවල් ධනවාදී රටවල් ඉහළ ආර්ථිකයක් තියෙන රටවල් ඇද වැටලා ධන ගහලා තියෙන COVID-19 හමුවේ. ඒ ගැන සාක්ෂි ඕන තරම් තිබෙනවා. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය ගත්තත් එහෙමයි, ඉතාලිය ගත්තත් එහෙමයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය නැත්නම් රාජ්‍ය සෞඛ්‍ය අංශයේ ප්‍රබලත්වය සහ මේ හැකියාව අපේ තිබෙන කාර්යක්ෂම බව අපේ සේවකයන්ගේ සෞඛ්‍ය අංශවල තිබෙන නිපුණතාවය ගැනත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනට කලින් අපිට පුළුවන් උදේ 7යි විනාඩි 21යි දෙන්න ලාම අපි දැන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් එස් මලවාරච්චි මහත්මයාතුමන් මුණ ගැහෙනවා. සුබෝදෑසන කායිබෝන් අධ්‍යක්ෂතුමා. සුබෝදෑසනක්. ඇත්තටම දැන් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපේ සියලුම නාලිකාවන් ඒකාබද්ධ කරමින් අපි අද වැඩසටහන ඉදිරිපත් කරන්නේ. අපි කැමති දැනගන්න දැන් COVID-19 වෛරසයේ මේ මොහොත වන විට වැඩි ප්‍රමාණයක් අවධානය යොමු කරලා තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයට. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ අපොසු උසස් විභාගයේ පෙනී සිටින දරුවන්ට අවශ්‍ය විභාග ශාලා පහසුකම් සහ සියලුම කර්තව්‍යයන් කොහොමද දැන් සිදුවන්නේ? මේ වෙන විට ගම්පහ අසනගල දොම්පේ කියන කොට්ටාස තුනට අදාළව ගම්පහ කලාපේ දැනට මේ වෙනට ප්‍රශ්න පත්‍ර නිකුත් කරමින් පවතිනවා. මේ සීලුම විභාග ශාලාධිපතිතුරු නිරීක්ෂකවරු දැන් සූදානම්. අපේ මේ වෙනට විභාග පූර්ව කටයුතු සියල්ලක්ම හරි. නමුත් අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මේ අලුතෙන් විභාග ශාලා 6ක් අපි ආරම්භ කරා. ශ්‍රී විජය බුලුගහකොට කැප්පිටිපොළ මහාවිද්‍යාලය, වැලිවේරිය මහාවිද්‍යාලය, කිරිඳිවැල මහාවිද්‍යාලය, සීනියර් ජාතික පාසල සහ නිට්ටුම බෞද්ධ. මොකද මෙතෙන්ට අද එනවා කොළඹට යන ළමයි විශාල ප්‍රමාණයක්. ඊයේ මම විශේෂයෙන් කියන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගයේ අතිසාර්ථක. මම මේ වචනේ පාවිච්චි කරොත් නිවැරදි. මොකද අතිසාර්ථකව අපි අවසන් කරා. මේ කොවිඩ් වසංගතය හමුවේ අප කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොවෙන්න, කාටවත් ගැටලුවක් නොවෙන්න හොඳින් විභාගය පැවැත්වුවා. මම ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් අධ්‍යාපන ලේකම්තුමාට අපේ විභාග කොමසාරිස්තුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒගොල්ලෝ පල්ලෙහා මට්ටමට බෑලා කලාප මට්ටමට මේ පාසල් මට්ටමට ගිහිල්ලා අපෝ ධෛර්යමත් කරපු නිසා ඒකත් අපිට ලොකු ශක්තියක් වුණා. දැන් මේ විභාගෙත් අපි විශේෂයෙන් කියන්න ඕනේ මට මෙන්න මේ අභියෝගයේ තියෙන මේ ශාලා 6 මොකද අද මෙතෙන්ට නව සහ පැරණි කියන දරුවෝ සීලුම දෙනා එනවා. අපි දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් එනවද කියලා. අද පළවෙනි දවසේ තමයි මේ ලොකු ගැටලුව තියෙන්නේ. නමුත් අපි ඒක සාර්ථකව මුහුණ දෙනවා. මම මේ විදිහට තින්නේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉදිරියට අද මෙතෙන්ටත් එනවා ගම්පහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවෙක්. මම මේ මෙතෙන්ට ඇවිල්ලා අපි දැන් සූදානම් කරන ළමයට අවශ්‍ය කාමරය සහ වටපිටාව. ඒ නිසා කිසි දරුවෙකුට සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි අවශ්‍ය සෞඛ්‍ය නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ කටයුත්ත අපි කරනවා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මගේ ගම්පහ කලාපයේ සීලම විද්‍යාපතිතුරුන්ට, මේ විභාග කටයුතු බාරව කටයුතු කරන සීලම ගුරුවරුන්ට, ඒ අනර්ථකාර මණ්ඩල සියලු දෙනාට ඕන් මේ අවස්ථාවේ නොබියව තමුන්ගේ අවදානම් පව නොතකා මේ විභාග කටයුතු වලට සම්බන්ධ වීම ගැන මගේ විශේෂ ප්‍රණාමය මම මේ අවස්ථාවේ පුද කරනවා. මම දරුවන්ට කියන්නේ විශේෂයෙන්ම ගැටලුවක් ඇති කරගන්න එපා, බය වෙන්න එපා. ශාලාවලට ඉන්න ඇවිල්ලා තමුන් නිදහස විභාග ලියන්න. විශේෂයෙන් කොළඹ යන ළමයිට අපි මම ඉහත කියපු විභාග මධ්‍යස්ථාන සූදානම් කරලා තිනවා. ඒ වගේ දැන් මේ වලට සීලම ප්‍රශ්න පත්‍ර සෑම මාධ්‍යකින්ම සෑම විෂයකටම අද දවසේට තියෙන ප්‍රශ්න පත්‍ර සියල්ලක්ම ලැබිලා තියෙන්නේ. අපි දැන් සූදානම් විභාගයට. බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. අත්‍තරම ඉතාමත්ම හොඳ ජවයකින් අපේ රාජ්‍ය නිලධාරීන් කතා කරනකොටත් මේ තියෙන හිතේ තියෙන සැකවල් අයින් වෙන්න පුළුවන්. අපි කතා බහ කළේ ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මල්ලවාරච්චි මහතා සමග. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි දැන් බොහොම ස්තුතියි. අපි කතා කරගෙන හිටියේ අපේ මේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සමගින් මම අහපු ප්‍රශ්න තමයි මේ රාජ්‍යාංශයේ ප්‍රබලත්වය. අපේ නිදහස් සෞඛ්‍ය සුවිශාල මුදලක් වැය කරනවා ජනතාවට මේ ලබා දෙන සහයෝගයේ සවිය කොවිඩ් පාලනයට ලොකු හයියක් වෙලා තියෙනව නේද? අනිවාර්යයෙන්ම ඇත්ත වශයෙන්ම වෙනත් රටවල් වලට නැති විශාල ශක්තියක් තමයි අපේ රටේ තියෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයක්, රෝග වැළැක්වීමේ ක්‍රියාදාමයක් තියෙනවා. බිම් මට්ටමේ ගෙවල් වලට ගිහිල්ලා සෞඛ්‍ය සපයා දෙන අපේ සෞඛ්‍ය සේවක කණ්ඩායමක් ඉන්නවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්, ඒ වගේ විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒක බොහොම ක්‍රමානුකූලව මධ්‍යස්ථානයේ සිට ඉහළ සිට හොඳට කළමනාකරණය වෙලා සමායෝජනයකින් සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන රටවල් වල දකින්න නැති දෙයක්. ඒක අපිට විශාල ශක්තියක් ඕනෑම රෝගයක් ඕනෑම හදිසි තත්ත්වයකදී අපිට කටයුතු කිරීමට. ඇත්ත වශයෙන්ම 1926 අවුරුද්දේ මේක පටන් ගත්තේ. තව අවුරුදු 6කින් අවුරුදු 100ක් සම්පූර්ණ වෙන වැඩක් තමයි මේ තියෙන්නේ මෙතන. පද්ධතියක් නැත්තම්
ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඔව්. ඇත්තටම දැන් අපි මේ සෞඛ්‍යාංශ ගැන මෙතන මේ තරම් කතා කරන්නේ අපිට දැන් පේන කාරණේ සහ අත්දැකීම තමයි දැන් COVID-19 වැනි දැවැන්ත අභියෝගයක් තිබෙන මොහොතක්. ඒ කියන්නේ මේ තත්ත්වය ඉතාමත්ම පාලනය කළ නොහැකි තත්ත්වයක් ලෝකේ. මොකද දකින්න දැන් ඉන්දියාව ගත්තොත් ලෝකේ ඉතාමත්ම බලවත් රටක්. අපේ අසල්වාසී රට. නමුත් දැන් තියෙන තත්ත්වය. ඉතින් මේ සියල්ලත් එක්ක ආසාදිතයෙක් ළඟටම ඇවිල්ලා සේවා සපයන සෞඛ්‍යාංශ ආරක්ෂක අංශය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් මේ කරන මෙහෙවර පිළිබඳව අපේ යගීමක් තිබෙනවා. ඒක හැම හිතකම තිබෙනවා. ඒක ගැන යලි කතා කරන්න දෙයක් නැහැ. උදේ 7:26 සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන්නේ අද දවසේදී මේ වැදගත් තීරණාත්මක පණිවිඩ සියල්ලම. ඒ වගේම දැන් ජනතාවට මොකද්ද කරන්න පුළුවන්? අපි පණිවිඩ ගොඩක් කියනවා. දැන් මෙන්න මෙහෙම හිටියොත් මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම නොහිටියොත් අහිතකර ප්‍රතිඵල අපිට උදා කරගන්න පුළුවන්. අපි ජනතාවගේ පැතුම්තු අයිතුමා පණිවිඩ කීපයක් ලබා දිය යුතුයි. අනිවාර්යයෙන්ම සංජය. මොකද තනියතකින් අපුඩි ගහන්න බෑ. සෞඛ්‍ය අංශ විසින් ඒ වගේම ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම යුද හමුදාව ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශය වෙනත් රාජ්‍ය ආයතන මේ අවස්ථාවේදී ඒකවන්ව වැඩ කරනවා කටයුතු කරනවා මේ අවස්ථාවට අවතීර්ණ වෙලා ඉන්නවා මේ රෝගය පාලනය කිරීම සඳහා. නමුත් මේ රෝගය වැළඳෙන්නේ ජනතාවට පැතිරෙන්නේ ජනතාව අතර. එතකොට ඒක වැළැක්වීම සඳහා ජනතාවගේ පැත්තෙන් විශාල දායකත්වයක් දෙන්න ඕන. ඉතින් මෙතන ඉතාමත්ම සරල කාරණා ටිකක් තමයි තියෙන්නේ මේ රෝගය වළක්වා ගැනීම සඳහා. මුලින්ම තියෙන්නේ මේක පැතිරෙන්නේ කෙනෙකුෙන් කෙනෙකුට. එතකොට එහෙමනම් මේ කෙනෙකුට කෙනෙක් සම්බන්ධ වෙන එක ඔවුන් අතර තියෙන ගැටුම හමුවීම අවම කරනවා නම් අපිට පුළුවන් වෙනවා මේක පැතිරීම අවම කරන්න. ඒකෙන් හින්දා තමයි පහුගිය කාලේ අපි ලොක්ඩවුන් කරලා ඇඳගෙන නීතිය දාලා මිනිස්සුන්ට ගෙවල් වලට වෙලා ඉන්න කිව්වේ. නමුත් අපිට මේ රෝගයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. හැමදාම ලොක්ඩවුන් එකේ ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී කොහොමද මේ රෝගයත් එක්ක ජීවත් වෙන්නේ කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕන. ජනතාව තේරුම් ගන්න කියන ඒ විදිහට වැඩ කරන්න ඕන. ඒකෙන් ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදියට සමාජයට පැමිණීම අපි වළකින්න ඕන. මෙතනදී ඉතාමත්ම වැදගත් දේ තමයි අපි සමහර වෙලාවට අපි සමාජයට යන්නේ අපි යන්නේ එළියට බහින්නේ සමහර විට අත්‍යවශ්‍යම නොවන දේවල් වලට වෙන්න පුළුවන්. සමහර වෙලාවට තියෙන කාරණා කටයුතු කරගන්න අපි එක වතාවක් නෙවෙයි වතාවන් කීපයක් අපි එළියට යනවා. නමුත් අපිට එකපාරක් එළියට බැස්සට පස්සේ කරගෙන තියෙන දේවල් ඔක්කොම ටික කරගෙන එන්න පුළුවන් නම් බොහොම ඉක්මනටම කරගෙන එන්න පුළුවන් නම් ඒක හොඳයි. ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් කරනවා නම් වඩාත් හොඳයි. අද sannivedan ක්‍රමය ඉතාමත්ම දියුණුයි. ප්‍රබලයි. බොහොම ප්‍රබලයි. ගොඩක් දේවල් අපිට පුළුවන් අපිට ගෙදර ඉඳගෙන දුරකථනයක් මාර්ගයෙන් එහෙම නැත්නම් වෙනත් තියෙන සමාජ ජාලයක් මාධ්‍යයෙන් නැත්නම් අන්තර්ජාලය මාධ්‍යයෙන් කරන්න. ඒ වගේ දේවල් ඒ විදිහට කරන්න අපි සදී පැහැදිලි ඉන්න ඕන. අපි ඒකට පුරුදු වෙන්න ඕන. ඒක තමයි වැදගත් දේ. ඒ වගේම තමයි මේ රෝගය හැදුනට පස්සේ රෝගයේ සංකුලතා වැඩි දැඩි සත්කාර ඒකක වලට ප්‍රතිකාර ගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මිය යන්නේ වැඩිහිටියෝ ඒ වගේම නිදංගත රෝග තියෙන අය. කල්ගේ නිදංගත හෘද රෝග දියවැඩියාව ශ්වසන රෝග වකුගඩු රෝග වගේ තියෙන අය. ඉතින් ඒ වගේ අය විශේෂයෙන්ම ගෙවල් වලට එලා ඉන්න ඕන. තමුන්ගේ රෝගය මනාව පාලනය කරගෙන ඉන්න ඕන. ඊළඟ කාරණේ තමයි අපිට එළියට යන්නම වෙනවා. සමාජයට යන්න වෙනවා. අපි සම්පූර්ණයෙන්ම ඉන්න බෑ. ඒ යනකොට අපි දැනගන්න ඕන මේ පුද්ගල දුරස්ත භාවය තියාගන්න. මේ මීටර එක දුරස්ත භාවය තියාගන්න ඕන මේ රෝගය පැතිරෙන්න තියෙන අවස්ථාව ඉතාමත්ම අවමයි. ඉතින් ඒක නිසා පුළුවන් හැම අවස්ථාවකදීම මේ සමාජයේදී ඒ මීටර එක දුරස්ත භාවය මගතොටේදී වෙන්න පුළුවන්, වාහනයකදී වෙන්න පුළුවන්, කඩපොලකදී වෙන්න පුළුවන්, නැත්නම් කාර්යාලයකදී වෙන්න පුළුවන්, පන්සලකදී පල්ලියකදී වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම ඒ දුරස්ත භාවය අපි තියාගන්න ඕන. ඊළඟ කාරණේ තමයි අපි යනකොට මේක හොඳ මුඛාවරණයක් නිසි පරිදි මුඛාවරණයක් අපි පළඳින්න ඕන නායයි කටයි වැහෙන්න. ඒ වගේම තමයි මේක අපේ අතේ ස්පර්ශ වෙලා අපේ අතෙන් තමයි ගොඩක් වෙලාවට මේක තවත් කෙනෙකුට යන්නේ. ඒක නිසා අත හොඳට සබන් දාලා හොදලා පිරිසුදුව එළියට බහින්න ඕන. ඒ වගේම අපි යම් තැනකට යනවා නම් එතනට ඇතුල් වෙනකොටත් ඒ විදිහට යන්න ඕන. එළියට එනකොට ආපහු අත සබන් දාලා හොදන්න ඕන. ගෙදරට ආපහු ඇතුල් වෙනකොටත් අත සබන් දාලා හොදන්න ඕන. මේ විදිහට කරනවා නම් අපිට පුළුවන් වෙනවා මේ රෝගේ පැතිරෙන එක ඉතාමත්ම අවම කරගන්න. එතකොට සෞඛ්‍ය අංශ වලට බොහොම පහසුයි ඒක ඉතුරු ටික පාලනය කරන්න. හොඳයි. අතරම දැන් මේ කාරණාව එක්ක මේ ඊයේ සහ පෙරේදා දවස්වල අපේ වෛද්‍යතුමනි මේ අපේ රටේ ආචාර්ය මහාචාර්යවරු විශාල පිරිසක් අපිට කතා කරලා කිව්වා සාමාන්‍ය ජනතාවත් කිව්වා අපි දකින්නත් තියෙනවා මේ අපි කියන කාරණා මේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් පොදු ප්‍රවාහන සේවය තවමත් බස් රථවල මේ ආසන ගානට විතරක් නෙවෙයි යන්නේ.
කරේ නැගලා පිටේ නැගලා ශාල රංචු ගහිලා තමත් බස් රථවල ගමන් කරන ආකාරය පේන්න තියෙනවා. දුම්රියත් එහෙමයි. ඒ නිසා මේක මේ පාලනය කරන්න පුළුවන් වෙන්නේ මහ ජනතාවන අපටමයි. ඒ නිසා වැඩියෙන් ගොදුරු වුණොත් වැඩි පිරිසක් එක තැනට අවධානම Tamanගේ අතර ගන්න තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ තියෙන තත්වයෙන් බේරෙන්න මහජන වාකීම නිසි පරිදි ඉටු කරන්න කියන පණිවිඩය වගේම බලධාරීන්ටත් දැන් ප්‍රවාහනයේ පැත්තෙන් ගත්තොත් මේ සම්බන්ධව නියාමනය කරන ආයතන, ඒ කියන්නේ හොයලා බලන ආයතන සහ බස් රථ රියදුරන් සහ කොන්දස්තරවන්ට විශාල වාකීමක් තිබෙනවා. අර පොල් පටවගෙන යනවා වගේ ඉස්සර කරා වගේ දැන් මේ ටික ඒවත් ටිකක් ඒක නවත්තන්න ඕනේ. එහෙම නවත්තන්න බැරි වුණොත් මේ තත්ත්වය පාලනය කරගන්න බැරි වෙනවා. හොඳයි දැන් මේ ක්‍රියාවලිය වගේම තමන්ට මේ රෝගය ආසාදනය වී ඇති බවට සලකුණු සංඥානිකුත්ව තිබෙනවා නම් උන රෝගයේ තිබෙනවා නම් අපි මේ ආරාධනය කරන්නත් අවශ්‍ය අපේ ජනතාවට බය වෙන්නේ නැතුව මේකෙන් පැනලා යන්නත් අපි දැක්ක ජීපරදත් කට්ටිය ගිහිලා සමහරු හැංගිලා ගෙවල් වල ඉන්නෝ මේ ඉදිරිපත් වෙන්න සෞඛ්‍ය අංශය ඉන්නවා අපේ ජනතාව බලා ගන්න කියන පණිවිඩය. ඔව් අනිවාර්යයෙන්ම මෙතනදී විතමත්ම වැදගත් දේ තමයි මේ COVID-19 රෝගයේ රෝග ලක්ෂණ තියෙන අයත් ඉන්න පුළුවන්, රෝග ලක්ෂණ නැති අයත් ඉන්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඉන්න අය අපිට හමු වුණාම අපි එතන ඔස්සේ අපි දිගින් දිගටම අවශ්‍ය ආශ්‍රිතයෙන් හඳුනා ගන්නකොට රෝග ලක්ෂණ නැති කට්ටියවත් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි බ්‍රැන්ඩෙක්ස් කර්මන්ත ශාලාවේදී අපි මේ විශාල පොකුරක් අපි හඳුනා ගන්නවා. ඉතින් ඒක නිසා ජනතාව මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතනදී උණ කැස්ස සෙම්ප්‍රතිශාව ඒ වගේම උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ රෝග ලක්ෂණයක් තියෙනවනම් ඒ වගේ අය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් නම් ඒ වගේ අය රජයේ රෝහලකට ඇවිල්ලා තමුන්ගේ රෝග තත්ත්වය කියලා ප්‍රතිකාර ගැනීම සහ අවශ්‍ය නම් PCR පරීක්ෂණයකට යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් එතනින් ඔබට ගිය දිස්ත්‍රික්ක වලට මොකද කරන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් තියෙනවනම් පළවෙනි කාරණය තමයි ඒ වගේ අය ගෙදරට වෙලා ඉන්න ඕන. ගෙදරදී මූ ආවරණයක් ඒගොල්ලෝ පළඳින්න ඕන. කැස්සෙන් ප්‍රතිශාව තියෙනවා නම් ඒක මූ ආවරණයක් කරගෙන ගෙදර ඉන්නවා නම් ඒතකොට ගෙදර අනිත් අයටත් ඒක බෝ වෙන එක වළක්වනවා. ඒ වගේම දවස් දෙකක් එතන ප්‍රතිකාර සාමාන්‍යයෙන් මේ වගේ උණ කැස්සෙන් ප්‍රතිශාව වෙන එකේදී සාමාන්‍යයෙන් උණට ගන්න වේදනාවට ගන්න බෙහෙත් විතරයි ගන්න ඕනේ. ඒ වගේන දවස් දෙක තුනක් බලන්න ඕන පුළුවන්. නමුත් දිගින් දිගටම වැඩි වෙනවා නම් එහෙම වෛද්‍ය උපදෙස් ගන්න ඕන. ඒ වගේම තමයි එහෙම යනකොට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නේ නැතුව ඔබ මේ පොඩ්ඩකට ඉස්සලා කිව්වා පොදු ප්‍රවාහන සේවයේ පොල් පටවල වගේ යනවා. තදබදයක් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකදී ඒ වගේ රෝගියෙක් ගියොත් එහෙම එතනදී පැතිරෙන්න පුළුවන් අවදානම වැඩි. ඒ නිසා පෞද්ගලික වාහනයක් පාවිච්චි කරලා තමයි ඔයගොල්ලෝ රෝහලකට වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕනේ. ඉතින් ප්‍රවාහන සේවයක් එහෙම නැත්නම් ප්‍රදේශීය ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කියන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකට එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට. එතකොට ඒගොල්ලෝ අවශ්‍ය දේ අවශ්‍ය උදව්ව ලබා දෙවි. ඒ වගේම තමයි යම් කිසි විදිහකින් සැකයක් තියෙනවා නම් මේ රෝග තත්ත්වය ගැන සෞඛ්‍ය ප්‍රවාදන කාර්යාංශය විසින් පවත්වාගෙන යන පැය 24 පුරාම දුරකථන සේවයක් 1999 එකට කතා කරලා පුළුවන් උපදෙස් ලබා ගන්න. ඒ විදිහට කළොත් මම හිතන්නේ මෙතන අපිට පුළුවන් මේ රෝගය පාලනය කිරීමක් කරන්න. ඒ වගේම රෝගීන් ඉන්නවා නම් උන් හඳුනා ගන්න අපිට ශනිකව ක්‍රියාත්මක වෙන්න ඒ විදිහට රෝගයේ පැතිරීම වළක්වා ගන්න ඒක විශාල උදව්වක් වෙනවා. හොඳයි අතන දැන් මේ අපි දකිනවා ලංකාවේ මේ ජනාධිපති කාර්යසාධන බලකාය. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය, කරු අග්‍රාමාත්‍යතුමන්ගේ, ඒ වගේම සෞඛ්‍ය අංශ සහ සියලුම ආරක්ෂක අංශවල මේ එකමුතුව හමු වීම සහ ගන්න තීන්දුව తీරන කොයිතරම් වැදගත්ද අපේ රටේ මේ තත්ත්වය පාලනය කරන්න මේ වන විට? ඒක අත්‍යවශ්‍යම මේක සෞඛ්‍යමය ප්‍රශ්නයක් වුණාට මේක ඇත්තටම මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේකෙදී එක අංශයකට විතරක් මේක තනියම ක්‍රියාත්මක කරන්න බෑ. මේ මොකද සෞඛ්‍ය අපිට තියෙන රෝහල් පද්ධතියක් තියෙනවා, ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ පද්ධතියක් තියෙනවා. නමුත් මෙතනදී මේ නිරෝධායනය කියලා අලුත් දෙයක් ආවට පස්සේ අලුත් දෙයක් නෙවෙයි ඇත්තටම ඊටම පරණ දෙයක්. නමුත් අපිට අලුතෙන් අපි ක්‍රියාත්මක කරන දෙයක්. ඉතින් ඒක කරනකොට ඒකට අවශ්‍ය කරන සම්පත් ශ්‍රමදායකත්වයේ මේ හැම දෙයකටම සෞඛ්‍ය අංශය නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලදී අත්‍යවශ්‍යම අපිට අනිත් අංශවල සහයෝගය මෙතනදී අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී යුද හමුදාව විශාල දීපු සහයෝගයෙන් හින්දා අත්‍යවශ්‍යම අපේ සෞඛ්‍ය අංශයට තිබිච්ච විශාල බරක් ඒ පිළිබඳව හිතන්න වෙහෙසෙන්න තිබිච්ච බර සම්පූර්ණයෙන්ම ඔවුන් ගත්තා. ඉතින් ඒකෙන් අපිට අත්‍යවශ්‍යම පුළුවන් වුණා නියම විදිහට මේ රෝගය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරලා මේ වැඩේ ඉතාමත් හොඳට කරන්න. ඒ ලැබිච්ච සුසංයෝගය ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම තමයි මේ රෝගය තියෙනවා ඊට පස්සේ
පස්සේ අපිට ආශ්‍රිතයෙන් හොයා ගන්න ඕන කාටද මේ රෝගේ ගිහින් තියෙන්නේ කියලා. ඉතින් එතනදී අපිට ගොඩාක් වැදගත් වුණා මේ රජයේ බුද්ධ්‍යංශය විසින් ලබා දෙච්ච සහයෝගය. මේ පුද්ගලයන්ගේ කොහෙද ගමන් බිමන් ගියේ, කාවද මුණ ගැහුනේ කියන තොරතුරු හොයාගන්න ඔවුන්ගෙන් තාක්ෂණික සහාය වගේම ඔවුන්ගේ පුද්ගල සහයත් අපිට ලැබුණා. ඉතින් ඒ තත්ත්වයන් තුළින් තමයි මේ කටයුතු ටික සිද්ධ වුණේ. ඒ වගේ මේ වගේ දෙයක් කරනකොට ඇඳිරි නීතිය දානකොට මිනිසුන්ගේ ආර්ථිකය කඩන් වැටෙනවා. ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම, ඊට පස්සේ බෙහෙත් ටික ගෙදරට ලබා දීම, මොකද රෝහලකට එන්න බෑ. ඉතින් ඒ වගේ හැම තත්ත්වයකදීම හැම දෙයකදීම රාජ්‍යයේ විවිධ අංශ විසින් විශාල උදව්වක් දායකත්වයක් ලබා දුන්නා. ඒ විදිහට මේ සමස්ත මේකට කියනවා ඒක රජය විතරක් නෙවෙයි, ඒ අවස්ථාවේදී ජනතාවගේ පැත්තෙනුත් විශාල සහයෝගයක් තිබුණා. ඒක නිසා සමස්ත සමාජයම විසින් දායක වෙච්ච කර්තව්‍යකින් තමයි අපි මේ COVID-19 රෝගය අපේ රටේ බනාව පාලනය කළේ. ඒක මං හිතන්නේ ඉදිරියටත් ඒ දායකත්වයත් එක්ක අපිට මේක දිගින් දිගටම පාලනය කරගෙන යන්න පුළුවන්. හොඳයි, දැන් උදේ 7යි විනාඩි 36 වෙලාව ශ්‍රී ලංකා යුද හමුදාව වගේම අපේ රටේ ආරක්ෂක අංශ කියලා කියන්නේ Tamanට බිම් අඟලක් නැති වුණත් මුළු මහත් රටම ආරක්ෂා කරන්න ජීවිත පරිත්‍යාග කළ විරුවන්. කිසිදාක අමතක කරන්න බැරි තරම් මුළු රටම ත්‍රස්තවාදීන් ගලවා ගන්න වැඩ කරපු හමුදාව ආරක්ෂක අංශ. ඊට පසුව සමාජ සංවර්ධනයේට අයහපතක් වෙන හැම තැනම, ආපදාවක් වෙන හැම තැනම ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන අපේම ආදරණීය රණවිරුවන් මේ මතකය අපිට ඈත් කරන්න බෑ කවදාවත්. දැන් අපිට පුළුවන් ශ්‍රී ලංකා යුද හමුදාපති ලේතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාන් සමගින් ඔබට මේ පවතින තත්ත්වය ගැන වැදගත් තොරතුරු කතා බහ කරන්න. සුධර්මිකා විජේරත්න ආයිබෝවන් අපි එනවා පැත්තට. අයිබෝන් සංජය, සුබ දවසක් ඔබටත්. ඒ වගේම වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහත්මයාණනි ඔබතුමාලටත් සුබ දවසක්. වර්තමානයේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ එය පාලනය කිරීමේ කාර්යයේ ඉදිරි පෙළ සොල්දාදුවන් ලෙස රාජකාරී ඉක්මවා ගිය මනුෂ්‍යත්වයෙන් සපිරි ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිතුමන් ලේතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගයි අද අපි සුභාරතී සාකච්ඡා මණ්ඩපයෙන් ඔබව හමුවන්නේ. අතිශය කාර්යබහුල වුණත්, කොයිතරම් වෙහෙසකාරී වුණත් ඔබතුමාන් ඇතුළු සමාජිකින් ඉටු කරන සේවයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කෘතවේදී ප්‍රණාමය පුද කරමින් තමයි අද ඔබතුමාන් එක්ක මේ සුභාරතී සාකච්ඡා මණ්ඩපයෙන් අපි හමුවන්නේ. ආයිබෝන් හමුදාපතිතුමනි. ආයිබෝන්. හොඳයි. දැන් අපි කොවිඩ් පළවෙනි රැල්ලක් ගැන කතා කරා. අපි ඒක සමනය කරා ඔබතුමාන් ඇතුළු සෞඛ්‍ය අංශවල අතිමහත් කැපවීමෙන්. දැන් අපි කොවිඩ් දෙවෙනි රැල්ලක් ගැන කතා කරනවා. ඇත්තටම මොකක්ද මේ? මේක අවස්ථාව දෙවෙනි අවස්ථාවක් හැටියට තමයි වාර්තා වෙන්නේ. මොකද අපගේ රටේ කොවිඩ් මාර්තු 11 වෙනිදා තමයි ප්‍රථම වතාවට ප්‍රථම රෝගියා වාර්තා වුණේ. ඊට ප්‍රථම අතිගරු ජනාධිපතිතුමා විසින් ජනවාරි මාසේ 26 වෙනිදා වෙනිටත් කාර්ය සාධක බලකායක් පිහිටවලා සෑම විටම අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව රජය යමක් වෙන්න කලින් තීරණ අරගෙන තිබිච්ච හින්දා ඒ වගේ කාර්ය සාධක බලකයක් පවත්වාගෙන මාර්තු 11 වෙනිදා තමයි ආසාදිතයන් හම්බුනේ. 10 වෙනිදා වෙනකොට ලංකාවේ රටවල් වලින් ගේන එක සීමා කරමින් ඒ ආදී විශාල කරදරයක් කරනු ලැබුවා. නමුත් දැන් එසේ කරලා අප්‍රේල් මාසේ 30 වෙනිදා තමයි අපි පිළිගන්න විදිහට සමාජයේ අවසාන කොවිඩ් සමාජිකයා මාර්තු 11යි අප්‍රේල් 34 අපිට ඉවර කරගන්න හැකියාව ලැබුණා. නමුත් අර කන්දල්කාඩු සහ නාවික හමුදා පොකුරවල විශේෂයෙන්ම කන්දල්කාඩු පොකුරෙන් යම්කිසි සංඛ්‍යාවක් සමාජයෙන්ම කියන්න බෑ උන්ගේ ආශ්‍රිතයන් හැටියට තමයි අපිට හමු වුණේ පොළොන්නරුව, ආලෝකගම මේ වගේ ප්‍රදේශවලින්. නමුත් බැලුවම් පොදුවේ ගත්තම සමාජයෙන් මතුවෙච්ච එකක් මතුවන්නේ අවසාන වශයෙන් අප්‍රේල් 30 වෙනිදා. ඉන් පසුව ලංකාවේ විශේෂයෙන්ම තාමත් හොඳට කිසිදු කොවිඩ් ආසාදිතයෙක් සමාජය තුළින් සොයා ගන්න නැතුවයි පවත්වාගෙන ගියේ. නමුත් මේ රටේ එහු කියලා කොවිඩ් තිබ්බේ නැහැ කියන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඒක අපි විවිධ අවස්ථාවලදී එක දිගටම මේක මෙහෙම ලංකාවේ කොවිඩ් නැහැ කියලා හිතන්න එපා. රටේ විදේශ රටවල් වලින් ශ්‍රී ලාංකිකයන් අපි රැගෙන එනු ලබනවා. ඒත් එක්කම විදේශ රටවල් වල මේ නාවික අයවලුන් පැමිණෙනවා. ඔවුන් මේ ඉන්නවා. ඉතින් ඒකින්ද අඩුම ගානේ රෝහල් වල නැත්තම් සමහර හෝටල් වල නිරෝධායන වෙන අතර අයවලුන් අතර මේ කොවිඩ් තිබෙන්න පුළුවන් කියන තත්ත්වය අපි පැහැදිලි කරනු ලැබුවා. ඉතින් ඒ අනුව කොවිඩ් වලින් කිසිම රට සම්පූර්ණ නිදහස් කියන තත්ත්වයක් අපි දැක්කේ නැහැ. ඉතින් මේවා විටින්ට අපි කිව්වට ලංකාවේ ජනතාව මේ සම්බන්ධව මම හිතන්නේ ක්‍රියා කරපු පිළිවෙතට අනුව තමයි අවසාන වශයෙන් මේ තත්ත්වයක් ඇති වෙන්න හේතු වුනේ. ඉතින් මේ අනුව
මාර්තු 3 වෙනිදා වෙද්දී අපිට කොවිඩ් ආසාදිතයෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වාර්තා වුණා. ඉතින් මේකත් එක්ක තමයි ඔබ කියන දෙවන වතාවකට මේ කොවිඩ් වාර්තාවෙන් පටන් ගත්තේ. ඉතින් රටක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය මේ සඳහා වහාම යමක් වෙන්න ඉස්සෙල්ලා ක්‍රියා කරමින් තමයි පළවෙනි වාර්තා වූාම අපි ඒ කට්ටිය සියලු දෙනාම අරන් ගිහිල්ලා ඒ පුද්ගලයන්ගේ පවුල අපි නිරෝධායන ලක් කරා. පවුලට ආපු අයවලුට නිරෝධායන ලක් කරලා ඒ වගේ අපි මේ ප්‍රොඇක්ටිව් ඇක්ෂන් කියලා අපි කියන්න පුළුවන් ඒ ආකාරයෙන් ක්‍රියා කරනු ලැබුවේ. ඒත් එක්කම ඈ සමග කතා කරමින් උන්ගේ ආශ්‍රිතයන් කවුද කියන එක හොයා බලන්න අපි යොහුසුලු වුණා. ඒ අනුව අපිට තේරුම් ගියා මෙම කර්මාන්ත ශාලාවේ මෑට ප්‍රථම යම්කිසි පුද්ගලයෙක්ට හෝ කණ්ඩායමකට කොවිඩ් ආසාදනය වී ඇති බවට. ඉතින් ඒ අනුව තමයි ඉදිරියට ගියන් පස්සේ අපිට තේරුම් ගියේ යම්කිසි සංඛ්‍යාවක් 150ක පමණ PCR පරීක්ෂණ කරනු ලැබුවා. ඉන් 101 දෙනෙක්ම කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තා වුණා. ඉතින් ඒ හින්දා මුළු ඒ ආයතනයේම එක දිනකදී මේ ආකාරයෙන් PCR පරීක්ෂණ කරන්න කටයුතු කරනු ලැබුවා. ඒනව තමයි ඊළඟ දවසේ 700ක පමණ ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් හැටියට හමුුනේ. ඉතින් එදත් මෙදත් මේ කින දින 7 කාල පරාසය තුල අපි මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් කොවිඩ් ආසාදිත හමුුණා. තුන්වෙනි දිනේ වෙනකොට අපි දෙවෙනි දිනේදී පළවෙනි දිනේ මේ උණ ගමන් අපි කිව්වා මේ සේවක මහත්මීන් යම් කිසි පුද්ගලයෙක් රටේ විවිධ වෙනත් ප්‍රදේශයකට මේ අවස්ථාවේ ගිහිලා කොහේ හරි ඉන්නවා නම් නිවාඩු ගිහිල්ලා ඉන්නවා නම් නිවෙස්වල ඉන්නවා නම් වහාම ළඟම ඇති රෝහලට වාර්තා කරලා ඔබ මේ සම්බන්ධව අපහසුතාවයක් තියෙනවා නම් වාර්තා කරන්න කියලා. ඒ අනුව 16 දෙනෙක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා කරනු ලැබුවා. ඔවුන් කොවිඩ් ආසාදිතයන් හැටියට සොයා ගන්න ලැබුණා 16 දෙනෙක් පමණ. ඉතින් ඒකෙන් තේරුනේ 16 දෙනෙක් ලංකාවේ ප්‍රදේශ 16කට ගිහිලා තිබ්බා. ඒත් එක්කම පළවෙනි දිනේ මේක වුණේ ගමම්ම මේ ගිය සති අන්තයේ සිකුරාදා නිමාඩු දෙන තිබ්බ පාසල් ඉදිරියට ගෙනලා සවුන්දා මේ අපේ ඉදිරි අනාගත පරම්පරාව බේර ගන්න ඕන අදිටනේ පාසල් වැසීමක් කරනු ලැබුවා. නිමාඩු දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ හඳුනාගත් ප්‍රධාන පොලිස් බල ප්‍රදේශ දෙකක් සේවකයන් බහුතර ඉන්න ප්‍රදේශ දෙකකට අපි නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්න ගත්තා. ඉන් අනතුරුව ඊට පස්සේ වැඩි කරා. ඊට පස්සේ ජායල කඳාන එකතු කරා. ඒ ආදි වශයෙන් අපි මේ නිකාම්ම මේ කිසිම මේකක් නැතුව අර කට්ටි සමහර කියන්නේ ඇයි රට ලොක්ඩවුන් කරන්නේ කිසිම තේරුමක් නැතුව රටක් ලොක්ඩවුන් කරන්න යන්නේ නැතුව යම් කිසි විශ්ලේෂණයකට අනුව ක්‍රමවේදයකට අනුව අවශ්‍ය ස්ථාන ඒ වගේ නිරෝධායන ඇඳිරි නීතිය අපි යොදවන්න ගත්තා. ඒ අනුව තමයි අපි මේ කතා කරන මොහොත වෙනකොට හමු වෙන දැනට හමු වෙන්නේ අපිට 1038ක් පමණ සංඛ්‍යාවක් එම ඒ සේවක මහත්මයන් හම්බෙලා තියෙනවා කොවිඩ් ආසාදනය වෙලා. තවත් 231 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා ඔවුන්ගේ ආශ්‍රිතයන් හැටියට. ඒ ආශ්‍රිතයන් මේ අද උදේ මේ අපි කතා කරන මොහොතේදී පළවෙනි ආශ්‍රිතයන් සහ දෙවෙනි ආශ්‍රිතයන් දක්වාත් මේක විහිදිලා තිබෙනවා. ඉතින් අර නිරෝධායන ඇඳිරි නීතිය යොදවා ඇති ප්‍රදේශවල තමයි ඊයේ දිනේ 121 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට සොයා ගන්න ලැබුවා. එහි බහුතරයක් හොයාගන්න අයවලුන් හොයාගන්න අපි මේ ඇඳිරි නීතිය යොදවා ඇති ප්‍රදේශවලින්. ඉතින් ඒක ගත්ත ක්‍රියාමාර්ගයේ සාර්ථකව දකින්නේ ඒවයි. ඊට අමතරව සුළු වශයෙන් වෙනත් ප්‍රදේශවලින් වාර්තා වෙනවා. නමුත් ඔබ අහපු ප්‍රශ්නෙට තව ඉදිරියට ගියාම කතා කරන ප්‍රශ්නයක් තමයි මේක සමාජගත වෙලා ඒ වගේ කතා තිබෙනවා. නමුත් අපි මේ දක්වා සොයාගත් සියලුම අයවලුන් අපිට වාර්තා වෙන්නේ මේ කතා කරන උදෑසන 7:40 වෙද්දී වාර්තා වෙන්නේ සෑම පුද්ගලයෙක්ම මෙම ඇඟලුම් කම්මලට හා සම්බන්ධ වෙච්ච පුද්ගලෙක්ගෙන් තමයි කොවිඩ් ආසාදිනලා තිබෙන්නේ. දැනට තිබෙන තත්ත්වය මෙයයි. හමුදාපතිතුමනි දැන් අර අපි පළවෙනි අවස්ථාවේදී මාර්තු 11 වගේ වෙනකොට අර නාවික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පොකුර ගැන කතා කරේ. ඒ හා සමාන තත්ත්වයක්ද මේ අවස්ථාවෙත් අපිට දකින්නට ලැබෙන්නේ. ඔය ඉතින් නාවික හමුදා පොකුරට වැඩි ලොකු පොකුරක් තමයි දැන් නාවික හමුදායේ මෙච්චර දහසක් ඉක්මවලා මෙච්චර සංඛ්‍යාවට ගියේ නැහැ. ඒ කියන්නේ නාවික බටයන් මෙච්චර සංඛ්‍යාවක් නැහැ. මේකේ ඇඟලුම් හලේ කර්මාන්ත ශාලාවේ 1037ක් මේ වෙනට විතරත් කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා. ඒක බැලුවමත් දැන් නාවික හමුදා පොකුර අපි නාවික හමුදා උණ ගමන් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා පහුවෙන්දම ත්‍රිවිධ හමුදාවම කඳවන්න කියලා අපගේ බට නිවාස වලට අපි ගෙන්නගෙන රඳාව ගත්තා. දැන් මේකේ අපි එතකොට ගෙන්න ගත්තම අපිට ඒ ආශ්‍රිතයන්ුත් ඔක්කොම ඒ වෙලාවම ඒ කියන්නේ
නිරෝධායන ලක් කරන්න හැකියාව ලැබුණා. මේ හිදී නැතුව නෙමෙයි. නමුත් මේකේ සංඛ්‍යාව ඊට වැඩිය නාවික හමුදා කඳවුරේ හිටපු සංඛ්‍යාව ඒකට සම්බන්ධ වෙච්ච කණ්ඩියත් එක්ක බැලුවා මේකේ සංඛ්‍යාව බැලුවම මේක මේ වෙන විට ඊට වැඩි සංඛ්‍යාවක් දැන්ටමත් අවිලා තිබෙනවා. ඉතින් ඒ හනුව බැලුවම අපි දකින්නේ මේක ඊට වැඩිය වැඩි වෙන්න පුළුවන් අවස්ථාව බොහොමත් තිබෙන එකයි පේන්නේ මේක. හොඳයි. හමුදාපත්තුමනි අපි මේ සාකච්ඡාව සිංහල ස්වදේශීය සේවයේ ඒ විතරක් නෙමෙයි වෙළඳ සේවයේ ඔස්සේ ප්‍රචාරය කරනවා. මැදිරියේ ඉන්නවා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදස් සමරවීර මහත්මයා. එතුමන් කතා කරා එතුමන් කිව්වා මේ යුද හමුදාව මොනතරම් දායකත්වයක් පහුගිය කාලේ දුන්නද? ඒ වගේම ලෝකයේ පුරා අපේ රට මේ ආශ්චර්යමත් විදිහට මේ කොවිඩ් තත්ත්වය පාලනය කරා කියන කාරණේදී සෞඛ්‍ය අංශික යුද හමුදාව අතිශය මේ වටිනාකමක් දුන්නා නැත්නම් අතිශය මේ බැරෑරුම් විදිහට මේ කටයුත්තට සම්බන්ධ වුණා කියලා. ඇත්තටම ඔබතුමන්ගේ මේ යුද හමුදාව පිළිබඳව මේ වෙලාවේ කතා කරන්නම අවශ්‍යයි. කොහොමද දැන් මේ වෙලාවේ මේ කාර්යයට ස්ථානගත වෙලා ඉන්නේ යුද හමුදා සමාජිකයෝ? මම හිතන්නේ අර මම නම් කෑම අවස්ථාවකදී භාවිතා කරන වචනයක් තමයි දැයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් කියන වචනේ. ඒට හේතුව තිබෙන්නේ අද බලන්න ඔබ අහන ප්‍රශ්නෙට ඉතාමත්ම අවංකව පිළිතුරක් මම ලබා දුන්නොත් යුද හමුදාව ත්‍රිවිධ හමුදාව නොමැතිව කුමක්ද කියන තත්ත්වයක් මේවයිනි වසංගත මේ ආපදා අවස්ථාවලදී වැදගත් වෙනවා කියලා. රටක තිබ්බ දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමා කරන්න ත්‍රිවිධ හමුදාව යුද හමුදාව පෙරටුගත කරගත් ත්‍රිවිධ හමුදාව විශාල දායකත්වයක් සැපුවා. එතකොට මේ කොවිඩ් එක ආවන් පස්සේ අතිගරු ජනාධිපතිතුමා යුද හමුදාව කෙරේ තිබෙන ඒ විශ්වාසය හුතා වෙන්නේ නැති කොවිඩ් කාර්ය සාධක බලකායේ ක්‍රියානිද මධ්‍යස්ථානයේ ප්‍රධානී හැටියට මාපත් කරන්නේ මම පුද්ගලිකව වෙන්න පුළුවන් හමුදා කෙරේ තියෙන ඒ විශ්වාසයෙන් වෙන්න පුළුවන්. එතකොට අපේ මේ කොවිඩ් එද්දී මේ රටේ තිබ්බේ අපි කුඩා ආර්ථිකයක් තියෙන රටක් නෙමේක. අපිට මේ ඇමරිකාවත් එංගලන්තයත් එක්ක හැමදේම තිබෙන තත්ත්වය සමාන කරන්න බෑ. අපි උන්ටත් ඉදිරියට ඉන්න ඕන තරම් දේවල්. කොවිඩ් වලුත් අදට අපි ඉන්නේ උන්ට ඉදිරියේ. අපි කොච්චර ආර්ථික වශයෙන් ඊට වැඩි අඩු ස්ථානයක් තිබ්බත් ඒක නෙමෙයි මම කියන්න උත්සාහ කරන්නේ. දැන් මෙහෙම තිබෙන රටක තිබ්බේ බෝවන රෝග සඳහා අපිට තිබ්බේ IDH කියන රෝහල පමණයි ප්‍රතිකාර රෝහලක් හැටියට අපිට තිබ්බේ. ඒකෙත් තිබ්බේ සීමිත සංඛ්‍යාවක් ඇඳන්. එතකොට ඊට අමතරව සමහර රෝහල් වල විවිධ ප්‍රදේශවල ඉතාමත් කුඩා කාමරයක් වගේ දෙයක් දැන් හමුදාව ගත්තත් යුද හමුදාවෙත් බෝවන රෝග සඳහා දියතලා යුද හමුදා කඳවුරේ යුද හමුදා රෝහලේ එක පොඩි වාට්ටුවක් එක තමයි අපේ හමුදාවටම තිබ්බේ. ඒකයි අතිගරු ජනාධිපතිතුමාර වූහාන් වලින් කට්ටිය ගෙන ආපු වෙලාවේ වහාම මට කතා කළා දාන්න මේ අපි දන්නේ නැහැ නිරෝධායන කියන වචනේත් දන්නේ නැහැ. එතකොට ක්වොරන්ටයින් කියන එක අහලා තිබ්බට මෙහෙම දන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා අපිට මට කතා කරලා කිව්වා මම හිතන්නේ තුමා එදා පිටරට යන්න සූදානම්ක තියෙන අවස්ථාවේ ගුවන් තොටුපළෙන් කතා කරලා කිව්වා මේ ශවෙන්ද්‍ර මේ නිරෝධායන මධ්‍යස්ථානයක ක්වොරන්ටයින් එකක් හදන්න ලෑස්ති කරන්න දියදාලා කියලා. මොකද එතුමට යුද හමුදාවේ හිටපු ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් මහත්මයෙක් එතුමාට ඒ පිළිබඳව අවබෝධයක් තිබේ. ඒ අනුව තමයි උදා ඒක දියතලාට මේවා කරේ. ඉතින් අපිට මම මේ කියන්න ගත්ත IDH හමුදා ගත්තත් එහෙමයි එකක් තනක් විතරයි තිබ්බේ. දැන් බලන්න අද වෙනකොට අපි කොච්චර මේ දිනු කරලා තියෙනවද කියලා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තිබෙන රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇත්තටම හැකියාවක් තිබෙන්නේ නැහැ මේ ධාරිතාව වැඩි කරගන්න. ඒකට IDH එක එහා පැත්තේ තියෙන රෝහල ඊළඟට හෝමාගම ඊළඟට ඉරණවිල ඊළඟට හම්බන්තොට මේ ඔක්කොම රෝහල් ත්‍රිවිධ හමුදාවෙන් තමයි මේ කැපැසිටි එක වැඩි කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍යවරු සහයෝගයක් දුන්නාට ඒක කරන්න ගියේ. ඊටත් වඩා මේක මේ සෞඛ්‍ය කාරණා ලෝකේ ප්‍රධානතම රට නැත්නම් එකම රට වෙන්න දැන් නම් අනිත් කට්ටියත් අපේ කුපි කරලා එහෙම කරනවා. මේ නමුත් ප්‍රථම රට නිරෝධායනයේ හමුදාවට බාර දුන්නේ. මේක සෞඛ්‍ය දෙයක්. හරිනම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි නිරෝධායනත් කරන්න ඕන හරි ක්‍රමයට. නමුත් දැන් ඒකත් කරන්නේ යුද හමුදාවේ. යුද හමුදායෙන් සහ ත්‍රිවිධ හමුදායෙන් පමණයි. එතකොට දැනට 51000කට අධික සංඛ්‍යාවක් ලංකාවේ නිරෝධායන කරලා තියෙනවා. මේ නිරෝධායන කරපු ඔක්කොම නිරෝධායන කරලා තියෙන යුද ත්‍රිවිධ හමුදායට. ඒකේ ත්‍රිවිධ හමුදාවෙත් 85%ක් පමණ යුද හමුදාවේ. එතකොට මේකේ වැඩ කරන වෛද්‍යවරු ඔක්කොම යුද හමුදා ත්‍රිවිධ හමුදා වෛද්‍යවරු. හෙද සේවිකාවන් යුද හමුදා ත්‍රිවිධ හමුදාවේ සේවක සේවකයන්. මේ නිරෝධායනේ 100%ක්ම කරුණ ලබන්නේ ත්‍රිවිධ හමුදාව.
නිරෝධායනයේ මේ කොවිඩ් වල තිබෙන ප්‍රධාන මංගය. මොකද මේ කට්ටිය අතරින් සුළු සංඛ්‍යාවක් තමයි මේ ආසාදනය වෙන්නේ. ඉතින් ඒ ආසාදනය වුණාන් පස්සේ තමයි රෝගීන් හැටියට වුන් රෝහල්ගත කරන්නේ. නමුත් මේකෙන් 90%කටත් වැඩි සංඛ්‍යාවක් හමු වන සංඛ්‍යාවෙන් ඒ සංඛ්‍යාවක් ඉන්නේ නිරෝධායන මධ්‍යයේදී. නිරෝධායන මධ්‍යස්ථානයක තියාගෙන අපේ ජනතාව තවත් පුද්ගලයෙක්ට බෝන නොකරන ආකාරයෙන් රඳ බලා ගන්න. ඊට අමතරව ජනතාවට මේ වගේ තැන් වලට ගියාන් පස්සේ තියෙන අපහසුතාවයන් සමහර කට්ටිය මේක ගත්තා දැම්ම නිරෝධායනයට. ඒකින්දලා තෙරප්පුවේ ඉඳලා ටූත් බ්‍රෂ් එකේ ඉඳලා කන්න බොන්න එක දීලා හරිද රැක බලා ගන්න. එතකොට අපේ හමුදාවල මේ නිරෝධායනයට කියලා අපි හදාගෙන හිටපු තැන නැහැ. ඒකයි මම ඊට ඉස්සෙල්ලා කියලා දිනේ අපේ ඇඳ අපේ කොට්ටේ දීලා අපි බිම බුදියලා තමයි මේවා දීලා තියෙන්නේ. ඉතින් එහෙම කරලා පටන් අරන් මේකට දින දින සියලුම පහසුකම් අපිට පුළුවන් ආකාරයට හමුදාවලට පුළුවන් ආකාරයට දීලා තමයි රැක බලා දෙන්නේ. ඉතින් සුදත් සමරවීර මහත්තයා වෛද්‍යවරයා අපි විශේෂඥ වෛද්‍යවරයා විශාල කාර්යභාරයක් එදා මේ කොවිඩ් ආසාදනය පටන් ගත්ත ඉඳලා මේ දක්වා කරන ඉන්න ප්‍රධානතම වෛද්‍යවරයා මේ අන්සී ඉන්න ප්‍රධානතම ශ්‍රේෂ්ඨම ජ්‍යෙෂ්ඨතම සහ ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා කියලා කියන්න පුළුවන්. ඉතින් එතුමා උනත් කියන්නේ නැත්තේ ඒකයි හමුදාව තමයි ඊළඟට දැන් බලන්න දැන් මේ අවස්ථාවේදී එක පාට 800ක් ඔන්න කොවිඩ් ආසාදිතයන් කිව්වා. මේ 800 PHI මහතුරුන්න පුළුවන් ද මේ ගිහිල්ලා එක පාට අරගෙන ගිහිල්ලා මේ කට්ටියව රෝහල්ගත කරන්න. මොකද එක PHI මහත්වෙක්ක යොදවන්නේ මම දැනුවත්ද 15000කට හෝ සංඛ්‍යාවකට එක පුද්ගලයෙක් හැදෙන විදිය ක්‍රමවේදයක තමයි යොදවලා තියෙන්නේ. මේක හම්බෙන එක පාට මිනුවන්ගොඩ දියුල පිටියෙන් වුණාම ඒ ඉන්න PHI මහතුරු කීප දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩි ප්‍රමාණයක් යොදවනවා. නමුත් ප්‍රථම දවසේ දකින්න නැති කට්ටිය හැංගිච්ච තත්ත්වයක් තිබ්බා. එන්න කිව්වට අපි කට කඩාගෙන එළි වෙනකන් කියනවා එන්න මේ යටත් නෙමෙයි අපි කියන ඇවිල්ලා මේ නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ රෝහල්ගත වෙන්න කියලා එන්නේ නැහැ. ගිහිලා ඉතින් අතින් අල්ලගෙන අර මේ සුදු වැල්ල වගේ තත්ත්වයක් හමුදාවට ඇති වුණා. ඉතින් ඒ එකක් කරන්න පුළුවන් මිනිස් බලයක් තිබෙන්නේ ත්‍රිවිධ හමුදාවටනේ. ඒකින්ද වෙන්න ඇති ඒත් එක්කම රජයක් වුණත් දන්නවා මේ රටේ ජනතාව ඉතාමත්ම ගරුව කරනවා කියලා මේ ත්‍රිවිධ හමුදාවට. ඉතින් අපි කිව්වත් ඒ කියන්නේ අයි මේ මම හමුදාපතිවරයා වශයෙන් මං එයි මේ ඔබලාගේ නාලිකාවල වෙලා කතා කරන්නේ. මගේ මේකක් නෙමෙයි මම කාර්ය සාධක බල ප්‍රධානියට මට වගකීමක් තියෙනවා. නමුත් හැමදාම උදේ පාන්දර පහමාර ඉඳලා මේ එක දිගට අපි මේ කරන්නේ අපිට යම්කිසි අපි දකිනවා රටේ ජනතාව අපිට හැහුම්කම් දෙන තත්ත්වයක් තිබෙනවා. ඒ මොකද්ද තිබෙන ගෞරවයේ හින්දා. අපි කරලා පෙන්නලා තිබෙන හින්දා. අපේ විශ්වාසයෙන් හින්දා. ඉතින් ඒකින්ද ත්‍රිවිධ හමුදාව කරේ මේක තිබෙන්නේ. මට තියෙන පෞද්ගලික දෙයක් නෙමෙයි ත්‍රිවිධ හමුදාපතිවරයා වශයෙන් තියෙන තැන. මට මේ දෙයක් නෙමෙයි. ඉතින් ඒකින්ද මම දකින්නේ මේ ආකාරයෙන් මේ කොවිඩ් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව කරපු ඔක්කොම කරනවා. දැන් අද වෙනකොට අපි PCR අපේ ක්‍රමවේදයට අපි PCR පරීක්ෂණ මේකක් අරගෙන අපිත් PCR පරීක්ෂණ කරනවා. එතකොට යුද හමුදාවෙන් PCR පරීක්ෂණ කරනවා. ඉතින් තව දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් අපි මේ උපකරණ වැඩි දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී. ඉතින් ඒක කරනවා. ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන් ගුවන් සේවා අධිකාරියත් එක්ක සම්බන්ධ වෙලා ත්‍රිවිධ හමුදාවෙන් තමයි බහින ෆ්ලයිට් එකෙන් බහින තැන ඉඳලා නිරෝධායන කළා මේ කොවිඩ් නැති පුද්ගලයෙක් බවට සමාජගත කරන ගම්ම අපි හැන්ඩල් කරනවා ත්‍රිවිධ හමුදාව. ඊට අමතරව තමයි රෝහල්ගත වුණොත් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් කරන්නේ. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රය නිකන් හෑන්ඩ් ඇන්ඩ් ග්ලව් කියනවා. අතක් මේ ගව් එකක් වගේ දැනට මම හිතන්නේ තාමත්ම ළඟින්ම ත්‍රිවිධ හමුදාව වැඩ කරන ආයතන බෙලා තියෙන්නේ මාධ්‍ය නම් එදා ඉඳලා තිබ්බා. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයත් ඒ හා සම්බන්ධ. ඉතින් මේක අතිගරු ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍ය වෙන ලොකුම හයිය තමයි සෞඛ්‍ය ඒත් එක්කම මේ හමුදාව සහ විශාල වශයෙන් මාධ්‍ය. මොකද මේකෙන් කියන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ තුමා කිව්ව කතාවට මට පිළිතුරක් වශයෙන් කියන්න තියෙන්නේ හමුදාව ඔව් එදත් කරනවා අදත් කරනවා අපි පවත්වා මේ පැවතින තුරු අපි හමුදාව මේ රටේ ජනතාව ඒ වගේම රට ආරක්ෂා කරන්න යුතු ඕනම අවස්ථා ඉදිරියට වෙලා මේ කටයුතු සිදු කරනවා. හමුදාපතිතුමනි දැන් අද උසස් පෙළ දරුවන්ට විභාගය ආරම්භ වුණා. අපිට දැනගන්න ලැබුණා පාසල් සිසුන්ටත් යම් යම් අවස්ථාවලදී යම් තැන්වලදී මේ වෛරසය ආසාදනය වෙලා තිබෙනවා කියලා. දැන් මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමේදී සෞඛ්‍ය අංශ සමග ඔබතුමන්ලට යම්කිසි කාර්යභාරයක් පැවරලා තිබෙනවද මේ උසස් පෙළ විභාගයේ පිළිබඳව සහභාගී වෙන දරුවන්? අනිවාර්යයෙන් අපි පහසුකම් සපයලා තිබෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ විභාග පවත්වන ස්ථානවල ඒ විභාග මධ්‍යස්ථානවලට අධ්‍යාපන අමාත්‍යතුමා අමාත්‍යාංශ ලේකම්තුමා අපගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා
හැකිනම් හමුදාවේ නිලධාරියෙක් හෝ දෙදෙනෙක් එම සෑම මධ්‍යස්ථානයකම යොදවලා මේ ශාරීරික සෞඛ්‍ය අවශ්‍යතාවය සඳහා සහ අනිකුත් සුපර්වයිසින් පාර්ට් එකට කරන්න කියලා ඉතින් අපි හැකි පමණින් ඒක යොදවලා තිබෙනවා. මේ සම්බන්ධයේ පහසුකම් අපි සපයලා තිබෙනවා. ඒත් එක්කම ඔබතුමිය කිව්වා දැන් අද දිනේ විභාගේ පටන් ගත්තා කියලා. පටන් ගන්න තව සුළු මොහොතක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාන්නලි ප්‍රධාන සහ යුද හමුදාපතිවරයා වශයෙන් මම විශේෂයෙන්ම කොරෝනා අවස්ථාවක් තිබෙන බැවින් අපගේ දුවාදරුවන් විශේෂයෙන්ම අධ්‍යාපන උසස් පෙළ විභාගයට පෙනී සිටින දුවාදරුවන්ට මෙම විභාගයට ඉතාමත්ම සාර්ථකව පිළිතුරු සපයන ආකාරයට මේ විභාගයට මුහුණ දෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා මම මේ අවස්ථාවේදී අපේ උසස් පෙළ අපේ අනාගත දූ දරුවන් වෙනුවෙන් මම ප්‍රාර්ථනාකුත් මේ අවස්ථාවේ කරනු ලබනවා. යුද හමුදාපතිතුමනි ඔබතුමන් එක්ක එකතු වෙලා ජාතික ගුවන්විදුලියත් අපි සුබ පතනවා අපේ දරුවන්ට බියක් සැකක් ඇති කරගන්න එපා හොඳින් විභාගයට මුහුණ දෙන්න කියලා. ඉතින් යුද හමුදාපතිතුමනි මේ පහුගිය කාලය පුරාම ඔබතුමන් ඇතුළු යුද හමුදා නිලධාරීන්ට සමාජිකයින්ට කිසිම විවේකයක් තිබුණේ නැහැ. පළවෙනි අවස්ථාව ජය අරගෙන පොඩි නිහඬියාවක් සමාජය ඇතුලේ තිබිලා නැවතත් බ්‍රැන්ඩික්ස් පොකුරක් පටන් ගත්තා. දැන් අපේ රටේ ජනතාව කියනවා දැන් මුළු රටම වෙලාගෙන කොරෝනා වෛරසෙන් මේක ලොක්ඩවුන් කරන්න ඕන. ඔබතුමන් කිව්වා වගේ. නැත්තම් මේකෙන් මිදෙන්න හැකියාවක් නැහැ. ඇත්තටම ලෝකේ රටවල් එක්ක බැලුවම ඔබතුමන් කිව්වා වගේම ලොක්ඩවුන් කරලා අපේ රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන්ද? නැත්නම් අපි කොරෝනා එක්ක සටන් කරමින් අපේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යනවද? ඒ සඳහා යුද හමුදාවේ දායකත්වයේ මැදිහත් වීම මේ වෙලාවේ කොයි ආකාරයකද සකස් වෙලා තිබෙන්නේ? ඔව් දැන් මෙහෙමයි. අපි ඉතින් අපේ ලොක්ඩවුන් එකක් ආවොත් ඒක සාර්ථක කරගන්න ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන එක කරගන්න හමුදාව අනිවාර්යයෙන්ම ත්‍රිවිධ හමුදා පොලිසිය සම්බන්ධ විය යුතුම තත්ත්වයක් තිබෙනවා. ඒත් එක්කම තමයි මේක ලොක්ඩවුන් කරනවාද නැද්ද යන්න කියන එක වැදගත් කාරණයක්. ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ අනවශ්‍ය විදියට ලොක්ඩවුන් කරන්න. දැන් මගෙත් එක්ක ඊයේත් යම් කිසි මාධ්‍යයක් කතා කරද්දී මේක තීරණාත්මක මොහොතක්ද කියලා. තීරණාත්මක මොහොතක් වෙලා තිබෙනවා සෞඛ්‍ය පැත්තෙන් සහ ආර්ථිකමය පැත්තෙන්. එතකොට ඔබ අපි වැඩිය දිනපතා පඩියක් ගන්න පුද්ගලයන්ට මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට මේ සම්බන්ධව විශාල අපහසුතාවයන් වලට පත් වුණා. පසුගිය පකවානුවේ මාස 2-3ක් වගේ කාලයක් මේවා ලොක්ඩවුන් කරගෙන ඉදිද්දී ජීවත් වෙන්න විදියක් තිබෙන්නේ නැහැ. නමුත් අපේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික ජනතාව මේකට පාරවල් වලට බැලලා කැහ ගන්න ගියා. බඩගින්නේ වුන් හිටියත් රජයක් වශයෙන් බඩගින්නේ ඉන්න දුන්නේ නැහැ මං හිතන්නේ. එසේ වුවත් බඩගින්නේ වුණත් කිසිම මේකක් නැතුව විනයක් ඇතුව අපේ සමාජයේ ජීවත් වුණා ශ්‍රී ලාංකික ජනතාව. ඒ මන්ද කොවිඩ් පරාජය කිරීමේ ජනතාව දක්වූ දායකත්වය. ඉතින් මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා තීරණය අරන් තිබෙන්නේ අවශ්‍ය පරිදි මේ නිරෝධායන ඇදිරි නීතිය යොදනවා මිසක් රටක් වශයෙන් ඔක්කොම වහන්න නෙමෙයි. ඔබ දන්නවා දැන් මේ අවස්ථාවේදී බහපු ප්‍රශ්න ඉතාමත් වැදගත්. මේ අවස්ථාවේදී මේ ලෝකයේ තිබෙන අනිත් රටවල තිබ්බ තත් අපි එක කර්මාන්තයක් ගැන විතරක් කතා කරොත් මේ අවස්ථාවේදී ඇඟලුම් කර්මාන්තය 100.44ක් විතර 144 පමණ අපේ ආර්ථිකයට උදව් කරන මේ ඇඟලුම් කර්මාන්ත බැලුවම ලෝකයේ අනිත් රටවල තිබෙන කොයිත් තත්ත්වයක් එක්ක ඔවුන්ට මේක කරන්න බැරි හින්දා ප්‍රොඩක්ෂන් එකක් කරන්න බැරි හින්දා නිෂ්පාදනය කරන්න බැරි හින්දා අපගේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලට විශාල වශයෙන් ඉල්ලුම් ලැබුණා. ඉල්ලුම් ලැබෙමින් තිබෙනවා. එතකොට අර ලෝක වෙළඳපළ යම්කිසි ආකාරයෙන් අල්ලා ගැනීමක් කරන අවස්ථාවක තමයි අවාසනාවන්ත විදියට මේ තත්ත්වය ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ම මේක පැමිණෙන්නේ. ඉතින් මේක මේ ස්ථානයේ කරනවායි කියලා අපි මේ බදුල්ලේ තියෙන නැත්තම් වෙනත් ප්‍රදේශයක තියෙන මුළු රටක් ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් නැති හින්දා මම හිතන්නේ රජයක් විසින් බලාපොරොත්තු වෙන්නේ හැකි පමණින් මේක පවත්වාගෙන යන අතර සෞඛ්‍ය ඉතාමත් වැදගත්. අපිට මේ කොවිඩ් එක පතුරවන්න බෑ. නමුත් කොවිඩ් පතුරවන්න නැතුව අපිට මේක කිරීමේ හැකියාවක් තිබෙනවා නම් මේ උත්සාහ කරන්නේ මේ අවස්ථාවේදී ඒකත් තියාගෙන ආර්ථිකයත් වටන්න නැතුව ආකාරයෙන් අනිත් ජන ජීවිතයක් පවත්වාගෙන යන ආකාරයෙන් කරගෙන යන්න. ඉතින් ඒකට
ජනතාවගේ තමයි සහයෝගය දෙන්න ඕනේ. ඇත්තටම යුද හමුදාපතිතුමනි පහුගිය කාලේ ඔබතුමාලට සහයෝගය ලැබුණාද ජනතාවගෙන්? ලැබුණ නැතුව නෙමෙයි. නමුත් පසුගිය මාස දෙක තුනේදී අපිට ජනතාව මම දන්නවා ෆේස් මාස්ක් එක කටෙන් පල්ලෙහා චින්න එකේ කියලා මම කිව්වා චින්න එකෙම පල්ලෙහාට ගැලවිලත් ගිය කාලයක් තිබ්බා. චින්න එකේවත් නැව්වම පොලිසියෙන් සමාන නවත්තලා ඇව්වම සාක්කුවෙන් එළියට ගන්නවා අමතකුණා ගෙදර කියලා කියන තත්ත්වෙකුත් ඇති වුණා. ඒ මොකද්ද මේ රටේ මිනිසුන්ට විශ්වාසයක් තිබ්බා අපි මේක පරාජය කරනවා කියලා. ඕන දෙයක් ගෙනොත් කොහොම හරි රටේ මේක පරාජය කරන තියෙන ඒ විශ්වාසෙ හින්දා වෙන්න පුළුවන්. මේකේ රටේ කොවිඩුත් නැති හැටියට හින්න ගත්තා. ඉතින් මං හිතන්නේ දැන් දකින්නේ ඒක ඉතිහාසයක අපි ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් අපිට ආර්ථිකය සහ රටේ මිනිස්සුන්ගේ රස්සා තියාගෙන ඒ අනිකුත් බිස්නසුත් තියාගෙන යන ගමන් සෞඛ්‍ය ඉතාමත් අපිට මේ බිස්නස් සහ ආර්ථිකය පවත්ව ගන්න කියලා මේ අපිට මේ සෞඛ්‍ය ගැටලුව නැත්ව ගන්න බෑ. ඒක කරගන්නත් ඕනේ. මේ දෙක සමබරව සමතුලිතව ජන ජීවිතයේ සෞඛ්‍ය ප්‍රත්‍ය ප්‍රශ්නේ රැකගන්න ගමන් මේකත් අරන් යන්න පුළුවන් නම් අරන් යා යුතුයි කියන එක මං හිතන්නේ. හොඳයි. අපි ස්වදේශීය සේවයට සමු දීලා මේ වෙලාවේ වෙළඳ සේවය ඔස්සේ යුද හමුදාපතිතුමන් සමග මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට සූදානම්. යුද හමුදාපතිතුමනි දැන් මේ COVID-19 සම්බන්ධ වූ මේ විශේෂ කාර්යසාධක බලකායේ කාර්යභාරය වෙනස් වෙලා තියෙනවද මේ වෙලාවේ පළවෙනි වතාවට වඩා නැත්නම් මොකක්ද අපි පොඩ්ඩක් පැහැදිලි කරගනිමු ඒ සම්බන්ධයෙන්. නෑ කාර්යසාධක බලකායට අතිගරු ජනාධිපතිතුමා විසින් නමින් තෝරාගත් පුද්ගලයන් තමයි ඉන්නේ. ඒකට දක්ෂ කණ්ඩායමක් ජනවාරි මාසේ 26 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා නම් කරලා ලැබුවා. ඉතින් ඒ කාර්යසාධක බලකායේ කාර්යව්‍ය අපි ඉස්සර දිනපතා හම්බුණා. ඊට පසුව අන්තිමට මේ මේකක් නැති කාලයක එහෙමම හම්බුන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ඉතින් අවශ්‍යතාවයක් පරිදි අපි විටින් විට කිසිම කෝෂි දාසදී නොති දවස්වලත් අපි හමු වෙලා රටේ තත්ත්වයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේවා කරා. ඉතින් මේ කාර්යසාධක බලකායේ තත්ත්වයේ වෙනසක් නැහැ. කාර්යසාධක බලකාය සමහරලාට අපිට ප්‍රායෝගිකව එකට අපේ බලකා මූලස්ථානයේ හමු නොවුනත් අපි ගුවන් මේ ටෙලිෆෝන් වලින් කතා කරලා ප්‍රධාන චරිතත් එක්ක කතා කරමු. මොකද මේ ප්‍රධාන චරිත කීපය කොහොමත් එකට ඉන්නේ සෑම දවසකම අතිගරු ජනාධිපතිතුමා දැන් අද දවසෙත් අපි සෑම දවසකම අතිගරු ජනාධිපතිතුමා ගෙනලා සාකච්ඡා කරනවා. ඉතින් ඒ හින්දා මෙහිදී අපිට අදහස් දක්වන්න ජනාධිපතිතුමා අවකාශය ලබා දීලා තිනවා තමුන්ගේ පෞද්ගලිකව තමුන් මේ සම්බන්ධයෙන් තමුන්ගේ විශේෂඥ දැනුම සහ ඒ පෞද්ගලික දැනුම ලබා දීමට තරම් ජනාධිපතිතුමා අපිට අවකාශය ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධ සාකච්ඡා කරනවා. ඉතින් කොවිඩ් කාර්යසාධක බලකාය ජනාධිපතිතුමා ලංකාවේ කොවිඩ් කාර්යසාධක බලකාය ප්‍රධානියා ජනාධිපතිතුමා මම කාර්යසාධක බලකා මධ්‍යස්ථානයේ ක්‍රියානිරත මධ්‍යස්ථානයේ ප්‍රධානියා හැටියටයි මම ජනාධිපතිතුමා වෙනුවෙන් මේ සම්බන්ධීකරණය කරනු ලබන්නේ. ඉතින් අපි සෑමදාම කතා කරනවා මේ දවස්වලත් කරනවා. දැන් හෙට දිනෙත් හැන්දෑවේ තිබෙනවා කාර්යසාධක බලකායම හමු වෙනවා. අද උදෑසන 10:45ටත් අතිගරු ජනාධිපතිතුමාට අපි හමු වෙනවා. ඉතින් යථා දැනට තියෙන තත්ත්වයේ සෑම දිනකම විශ්ලේෂණය කරනවා. රටේ ජනාධිපතිතුමා මම දකින්න පැය 3 සැරයක් විතර මේක විශ්ලේෂණය කරනවා. ඉතින් මේක විශ්ලේෂණය කර තමයි දැන් ඊයේ උදාහරණයක් වශයෙන් ඊයේ මන්නාරමේ පෙරියකඩේ වණ්ඩිතෝට්ටම් කියන නගර දෙකට හුදකලා ගම්මාන දෙකක් හැටියට අපි නම් කරන්නේ මේ විශ්ලේෂණ වල ප්‍රතිඵල වශයෙන්. ඊයේ දිනේ ඊයේ රාත්‍රී කාලේ ජනාධිපතිතුමා මා සමග කතා කරලා මේ විශ්ලේෂණයක් කරන්න කියලා මට උපදෙස් දුන්නා. යම් කිසි ආකාරයක් අද උදේ වෙද්දී අපිට හැකියාවක් තිබෙනවද කියලා බලන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ නිරෝධායන ඇදිරි නීතිය යොදවපු ප්‍රදේශවල දැන්ට හම් වෙන සංඛ්‍යාව නොවුනුව යම් කිසි ප්‍රදේශයක් අපි නිරෝධායන නීතිය ඉවත් කරන්න ඕන තියනවද නැත්නම් අතුලත් කරගන්න ඒවා සම්බන්ධයෙන් ඒ සම්බන්ධව කතා කරනවා. දුදාසන සාකච්ඡාදී මේ සම්බන්ධව අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. යුද හමුදාපතිතුමනි දැන් COVID-19 සම්බන්ධයෙන් විශේෂ මධ්‍යස්ථානයක් ඇති කළා ඒ කටයුතු සිදු වෙනවා වගේම මුළු රටම ඒ මධ්‍යස්ථානය නැත්නම් ඔබතුමන්ලාගේ මේ කාර්යභාරයත් එක්ක සම්බන්ධ වේ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. ජාතික ගුවන්විදුලි විදිහට මාර්තු මාසයේ ජාතික ගුවන්විදුලි විශේෂ මැදිරියක් අපි ස්ථාපිත කරා. එතකොට ගුවන්විදුලි සංස්ථාව ඇතුළට සම්පත්දායකින් පැමිණීම වළක්වලා එහි ඉදිරිපස අපි ඒක බොහොම අපූර්වට ලෑස්ති කරා. මම හිතන්නේ සභාපතිතුමා මේ වෙලාවේ ඉන්නවා. එතුමන්ගේ සංකල්පයක් අනුව ඒක ක්‍රියාත්මක කරේ. ඉතින් අන්න ඒ වගේ අපි විශ්වාස කරනවා මුළු රටේ ජනතාවම විවිධ ආයතන පද්ධතීන් ඇතුළුව තම තමන්ට පැවරිලා තිබෙන කාර්යභාරයත් එක්ක වුන් එකතු වෙයි කියලා. ඒතර යුද හමුදාව මේකේ නිරීක්ෂණකාරය නැත්නම් දායකත්වය ලැබීමේ හැකියාවකුත් යුද හමුදාවට තිබෙනවා. ඔබතුමාලට ඒ කාර්යයක් පැවරේ ඉදිරියේදී මොකද ලොක්ඩවුන් නොවිච්ච රටක සාමාන්‍ය කටයුතු සිද්ධ වෙනකොට ඔබතුමාලට පැවරෙන කාර්යභාරය පළවෙනි අවස්ථාවට වඩා වෙනස් වෙන්න පුළුවන් මේ වර.
නේද යුද හමුදාපත්තුමනි? ඔව් දැන් මෙහෙමයි අපි සන්තෝෂ වෙනවා ශ්‍රී ලංකා ගුවන් විදුලිය මේ ආකාරයේ ආදර්ශමත් විදියට එවැනි මැදිරියක් සකස් කරලා ඒවා තමයි ප්‍රායෝගික වැඩට කියන්නේ. ඔබගේ සභාපතිතුමා ඊටමත් දක්ෂ ගායකයෙක් වගේ මම හිතන්නේ දක්ෂ කල්පනාකාරීත්වයක් ඇති. අධ්‍යාපන සුදුසුකම් ඔක්කොම ගැන මම දන්නේ නැති වුණාට ඉතින් ඒකින්ද එතුමාට හොඳ දක්ෂතාවයක් ඇති හින්දා විතන්න ඇති අර ප්‍රොඇක්ටිව් වැඩ කරනවා කියන්නේ ඒකයි. හිතන්න යමක් වෙන්න කලින් හිතලා මතලා කරනවා කියන්නේ ඒකයි. ඒ අනුව තමයි දේ කරන්න. අපි සන්තෝෂ වෙනවා අපි සුබපතනවා මෙවැනි නායකත්වයක් යටතේ ගුවන් විදුලිය පවත්වාගෙන යාම සමැදිව. ඒත් එක්කම තමයි වහපු ප්‍රශ්නෙට ඔව් සෑම ආයතනයකටම අපි මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබා දුන්නා කොහොමද ආයතන පවත්වාගෙන යා යුත්තේ කියලා. මේකට මේ පෙන්ටු පේපර් දාලාගෙන නැත්නම් කොලයකින් අපි මේ රෙගුලාසි ලබා දීලා තියෙනවා. ඉතින් මේ සෑම ආයතන ප්‍රධානියෙක්ටම ප්‍රධාන වශයෙන් වගකීමක් තිබෙනවා ආයතනයේ මේ නිරෝධායනය නැත්නම් මේ COVID-19 හමුවේ රට පවත්වාගෙන යද්දී ඔබගේ ආයතනයේ ඔබගේ සේවක සේවකයන් කොහොමද රැකබලා ගනිමින් කොවිඩ් ආසාදිතයෙක් නොවි රැකබලා ගනිමින් ඉදිරියට අරන් යන්නේ කියන එක ආයතන ප්‍රධානීන්ට ප්‍රථමයෙන් කර්තව්‍යයක් තිබෙනවා. ආයතන ප්‍රධානීන්ගෙන් මේක අතහැරලා දාන්න බෑ. මේක ඉන්න සියලුම හැම පුරවැසියෙක්ගෙම මේ යුතුයකමක් සහ යුතුයකමක් වශයෙන් වෙනවා මේක දකින්න අපි. එතකොට යුතුයකමක් හැටියට අපි මේක දකින්න හේතු වෙලා තියෙන්නේ කොවිඩ් මේ යම්කිසි පුද්ගලයෙක් හඹාගෙන ගිහිල්ලා කොවිඩ් හදාගත්තොත් මිසක් කොවිඩ් නිකන් එන්නේ නැහැ අපි ළඟට. ඇත්තටම මම මීට ඉස්සරලා කියලා කොවිඩ් shopping යන්න ඕනේ. shopping කියලා තමයි කොවිඩ් හොයාගන්න ඕනේ. මේ shopping කියන්නේ කොවිඩ් shopping යන්න ඕනේ. ඉතින් ඒකින්ද මම දකින්නේ අපිට ලබා දීලා තියෙන සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුවට ජීවත් වෙනවා නම් දැන් සරල උදාහරණයක් ගත්තොත් මේ ආසන්නම උදාහරණය මට කියන්න පුළුවන් සභාපතිතුමා දැන් ඊයේ පෙරේදා ඇතිවෙච්ච මේ තත්ත්වයේදී මිනුවන්ගොඩ කම්මලේ ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛද්‍යංශයේ ඉන්න වෛද්‍යවරිය තවමත් කොවිඩ් එහෙම ආසාදනය වෙලා නැතුව බොහොම නිරුපද්‍රිතව ඉන්නවා. එතකොට 1032කට මේ අවස්ථාවේදී කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා. ඒකෙන් පෙනෙනවා යම්කිසි පුද්ගලයෙක් නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුගත වෙලා ඉන්නවා නම් එහෙමම කොවිඩ් එන්නේ නැහැ. මෙච්චර ගාණක් හමු වෙද්දී ඒ පුද්ගලයෙක් කොහොමද බේරිලා ඉන්නේ? මේ ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි හින්දාම පමණක් වෙන්න බෑනේ. මොකද ඇය මේ 21 වෙනිදා ඉඳලා එක එක්කෙනා චෙක් කරලත් තිබෙනවා. ඉතින් මේ වගේ උදාහරණ පේන්නේ අපිට කියන තරම් කළුත් නෑ සුදුත් නෑ මේ යකා. ඉතින් ඒකින්ද අපි හරියට ජීවත් වෙනවා නම් අපි මේ සෞඛ්‍ය ක්‍රමවේදයන් වල ජීවත් වෙනවා නම් අපිට තාමත්ම මේ කොවිඩ් එක මහ දෙයක් නොවෙන්න පුළුවන්. අපි විසින්ම තමයි හඹාගෙන ගිහිල්ලා කොවිඩ් ඇගේ දාගන්න කියන එක තමයි පේන්න තියෙන්නේ. හොඳයි හිතවතුනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා සමග එතුමන්ගේ නිවසේ ඉඳලා අද මේ සාකච්ඡාව ඔබ වෙත ගෙන එන්නේ. අපිව උණුසුම් අන්දමින් ඔබතුමන් පිළිගත්තා. ඉතින් බොහොම ස්තුතියි මේ යුද හමුදාපතිතුමනි. කොහොම වුණත් දැන් මේ COVID-19 ගැන කතා කරද්දී සමහර වෙලාවට අපි දකිනවා මේ මාධ්‍ය ඔස්සේත් පෙනෙන නිරෝධායනයට පොඩි මෙලිකමක් දක්වනවා. බොහෝ දෙනෙක් සමහර වෙලාවට වුන් බොහොම කැමතියි මේ නිරෝධායනට ලක් වෙලා තමන්ගේ දෛනික කටයුතු සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන්නේ. තවත් දෙනෙක් පොඩි බියක් දක්වන මැලිකමක් දක්වනව නේද දවස් 14ක් 21ක් කොහේ හරි තැනකට ගිහිල්ලා ඉන්න. නමුත් මේ තියෙන වාර දුර කාර්යය ගැන නැත්නම් මෙහි තිබෙන බැරෑරුම්කම ගැන අපි පැහැදිලි කරගත යුතුයි යුද හමුදාපතිතුමනි. ඔව් දැන් මෙහෙමයි ඔබ දකින්න ඇති පළවෙනි දවසේ මාර්තු 11 12 ආපු ගුවන් යානා මගින් නිරෝධායනට අරන් යනවා කිව්වම අර මේ සමහර සත්තු නාවන්න අරන් යද්දි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් අපි දැක්කා ඒ කාලේ. ඉතින් අරන් යන ගමන් අපි මතකයි මඩකලපුර ප්‍රදේශයට අරන් යද්දී අපි නිකන් පොඩ්ඩක් බැසිකිලියට යන්න එහෙම නැවතුවම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දඹුල්ලේ ඒකේ වීඩියෝ අරගෙන මෙන්න අපිට දීලා තියෙන නිරෝධායන කියලා මේක නවත්තන්නත් අපි රයිට් මේ බස් එකේ දාන ගෙලින්ම අරන් යන්න තිබ්බා. මේ එහාට යනකම්ම නමුත් අපි ඒ දේ කරන්නේ නැතුව නැවතුම් පස්සේ ඒ විතරක් නෙමෙයි මට මතකයි පළවෙනි දවසේ ප්‍රථම වශයෙන්ම නිරෝධායනට මේක අරන් යන්න කියලා කියපු අවස්ථාවේදී මම කතා කළා ඒ බාර වින නිලධාරීවරයාට කිව්වා දැන් මේක පැය 4ක් විතර බස් එකේ යන්න වෙනවා මේ වහාම ඔය කට්ටිය බස් වලට වතුර දෙන්න බෝතල් දෙක ගානේ වතුර දාන්න හැම එක්කෙනාටම දැන් අපි මොකද කරන්නේ දැන් මේ කියන්නේ අපි බලාපොරොත්තුනේ පාන්දර 4:03 මාට ෆ්ලයිට් එකක් ඇවිල්ලා 6:00 වෙද්දි යන්න අර බ්‍රෙක්ෆාස්ට් හදලා තියන්න කට්ටියට කියලා 3 වෙද්දි පිටත් කරන්න. නමුත් මේ ආපු කලබැගෑනි යන්න බෑ බොතුමිය කියන වගේ යන්න බෑ කියලා ඒ ඔක්කොම ප්‍රශ්න කතා කරලා විසඳගෙන නගිද්දි මෙහෙන් 6ට විතර වුණා. ඊට පස්සේ
හයමාර නෑ හයමාරනේ මෙහෙන් යද්දි 8ට විතර වුණා. ඉතින් මෙතනින් මේකක් දීලා ඊට පස්සේ මම කිව්වා ස්නැක් එකක් මේ කඩේට දෙන්න කියලා. එහෙම කියන තැනක් හදන්න තැනක් නැති හින්දා මට මතකයි කුරුණෑගල මේ මොන හාරද කියන පේස්ට්‍රීස් වගේ හදන හාර කඩේකට ඇනුමක් දීලා මේ දිසි එකපාරටම 200කට පැකට් 200ක් ගහනකොට ඒ මිනිස්සුන්ට පැය දෙකක් ඇතුළත ගහන්නත් බෑනේ. මේ කට්ටිය මෙතනින් පිටත් වෙලා කුරුණෑගලට යන පැය දෙකමාර ඇතුළත ඒ ආකාරයෙන් අපි ෂෝටිස් වගේක් හදලා ෂෝටිස් සුණ ගානේ මං කව දාලා බොක්ස් එකක දාලා මේ අරහෙදි ගියාම ඒ කඩේට කන්න දෙන්න කියලා කෑම දෙනකන් අරහෙට යනකම් ඊට පස්සේ ඕකේ රෝල් එක අරන් මෙන්න අපේ ලන්ච් එක කියලා මේ මාධ්‍ය ජාල හරහා අපිට ගහන්න ගත්ත හමුදාවේ ලන්ච් එක කියලා. ඒත් එක්කෙනෙක් මතකයි ප්ලාස්ටික් බෝතලයක් කපලා ඒකට කිරිතේ දා හමුදාව මගේ දත් කිව්වා ජීවිතේට ඔය වගේ මේ අර පහත් මත්තමින් මේ මිනිසුන්ට තේ දීලත් නැහැ දෙන්නෙත් නැහැ අපි බොන්නෙත් නැහැ. අපි කැලේ ගිහිල්ලා හරි තේ එකක් නැත්නම් ඒකත් යකඩ මග් එකක් වගේකින් අපි තේ බොන්නේ. ඉතින් ඒ හමුදාවක ඒ වගේ අපහසත් මෙවා කරා. ඉතින් ඒකට වෙලා තියෙන්නේ මේක දන්නේ නැති හින්දානේ. පසු කාලීන ප්‍රශ්නයක් නෑ. බොහොම හොඳින් යනවා කට්ටිය අප්පෝ අපිටත් අපෙන් අහනවා මේ මාධ්‍යයත් අහනවා අපේ මෙනු එක අපිටත් දෙන්න බැරිද කියලා. මම පෞද්ගලිකවම හැමදාම චෙක් කරනවා කණ්ඩ දෙන්නේ මොනවද බොන්න දෙන්නේ කියලා. දකින්න නැති අපි කොත්නමල්ලි දුන්නා සව් දුන්නා ඒ පැත්ත මඩගල පැත්තේ රස්නේ හින්දා ඒත් එක කාගේ හරි බර්ත්ඩේ එකක් කොත් කේක් එකක් දෙනවා කරන්න පුළුවන් උපරිමය. අපි ඇවිල්ලා හමුදාව මේ රටේ ජනතාව බේරගන්නේ මිනිස්සු අපිට හදවතක් තියෙන මිනිස්සු මේ යුනිෆෝම් එකක් ඇඳලා අපි මේ දේවල් කරලා තිබුණා. ඉතින් මේ දේවල් කරා. නමුත් මේ අවස්ථාවේත් නිරෝධායනට වැඩිය ස්පිතාලයට අරන් යද්දිත් අපහසුතාවයක් ඉස්සලා දැක්කුවා. ඉතින් මම හිතන්නේ නොදැනුවත්කම වෙන්න පුළුවන්. සපේන පහසුකම් පිළිබඳව අපහසුතාවයක් වෙන්න පුළුවන්. සමහර කට්ටියට ඇත්තටම යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා. අපි දැක්කා සමහර කාන්තාවන් වගේ අයවලුන්ගේ නිරෝධාය නෙමෙයි ස්පිතාලට අරන් යන්න ගියාම ළමයා පොඩි වැඩි කාගෙත් එක්කද මේවා දාලා යන්නේ. මම හොස්පිටල් යනවට වැඩි හොඳයි මම මලත් ළමයාත් එක්ක මෙතන ඉන්නවා කියන ඒ වගේ තත්ත්වෙපත් වෙච්ච අවස්ථා තියෙනවා. නිරෝධායන්ට අරන් යන්න ගියාමත් ඒ වගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් සමහර කට්ටියනවා මේ බස් එකේ නැගලා ගියොත් අපිටත් කොවිඩ් හැදේ නැති අපිටත් කොවිඩ් හැදේ කියන තත්ත්වයන් තියෙනවා. ඉතින් මේ වගේ මේවා ප්‍රායෝගික ප්‍රශ්න තිබෙන හින්දා ඔවුන් පිළිතුරු නොදන්නා හින්දා ඔවුන් මේ වගේ තත්ත්වයන් තිබෙනවා. නමුත් මැලිකමක් දක්වනවා. නමුත් අපි කෙසේ හෝ මැලිකමක් මේකේ මැලිකමක් තිබ්බද නැත්නම් අපිට අවදාන නැහැ. අමුතාවෙන් අනිවාර්යයෙන්ම නිරෝධනය කරනවා. යුද හමුදාපත්තුමනි දැන් අපිට දැන් මේ තියෙන තත්ත්වය ගැන සැලකිලිමත් වෙද්දී සමහර වෙලාවට කොරෝනා වෛරසය වැඩි වෙන්න පුළුවන්. පැතිර යාම වැඩි වෙන්න පුළුවන්. නැත්තම් පාලනය වෙන්න පුළුවන්. මේ ඉදිරි කාලය පිළිබඳව සාකච්ඡා කරද්දී කොහොමද යුද හමුදාවට පැවරලා තිබෙන කාර්යභාරය මේ තත්ත්වය සමනය කරගෙන රට ඉස්සරහට ගෙනියන්න උදව් කරන කාර්යයේදී අපිට ඉතින් ඇත්තටම හමුදාව අර මං කිව්වාගේ සෑම දෙයකටම සම්බන්ධ වෙනවා. නිරෝධායනයට තමයි ප්‍රමුඛත්වයක් දක්වන්නේ. ඊට අමතරව මේ විවිධ ප්‍රදේශ ඇඳරි නීතිය පවත්වාගෙන යාමට අපි පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා සහයෝගය සපයනවා. ඒත් එක්කම මේ හදන රෝහල් වැඩි දියුණු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවම සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඔව් දැන්ටත් වැඩි දියුණු කරනවට සම්බන්ධ වෙනවා. ඊට අමතරව තමයි දැන් පටන් ගත්තා ඊයේ ඉඳලා පටන් ගන්නකො මේ ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු සියලුම බහුතරයක් විශාල වශයෙන් පිරිස් ඉන්න සියලුම කර්මාන්ත ශාලාවල PCR පරීක්ෂණය කරන්න කිව්වා. ඒක අපි දැන් මේ අවස්ථාවේ නායක හමුදාපතිතුමාට බාර දීලා තිනවා මේ යම් කිසි ආකාරයක බලන්න කියලා. ඉතින් ඒ ආදී වශයෙන් කරන මේ ක්‍රියාවලිය එසේ පවත්වාගෙන යාමදවන්ද කියන එක සුපරීක්ෂාකාර තියාගන්න පරීක්ෂා කිරීමට බොහෝ විට ත්‍රිවිධ හමුදා දෙනවා. ඒ වගේම තමයි ඔය කිව්ව දැන් විභාග පවත්වනවා. ඒකට අපි පහසුකම් සපයනවා. ඉතින් ඒ ආදී වශයෙන් බැලුවම ත්‍රිවිධ හමුදාර මම පටන් ගද්දි පළවෙනි ප්‍රශ්නේදී කිව්වා වගේ මොකක්ද අපි සම්බන්ධ නොවෙන කියන එක විතරයි අහන්න තියෙන. අපි හැම දෙයකටම සම්බන්ධ වෙනවා. ඇත්තටම මේක නිකන් හරි පුදුම සහගතයි. දැන් අපි දුටුවා දැන් ත්‍රස්තවාදයේ පවතින කාලේ යුද්ධය නිමා කරදී එක් කාර්යභාරයක් පැවරලා තිබුණා. ජන ජීවිතයත් පරිසම් කරගෙන යුද්ධය නිමා කරන්න. දැන් මුළු රටක්ම ඔබතුමාලාට පරිසම් කරන්න වෙලා තිබෙනවා. කාර්යභාරය අතිමහත් කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා හරිම කැමැති ඇති මිනිස්සු දැනගන්න ඔබතුමාගේ නායකත්වයෙන්. කොහොමද ඒක? දැන් මෙහෙමයි හමුදාවක් තියම් ප්‍රතිමක රාජකාරියක් තියෙනවා රටේ ස්වරිත්වය ඒකත්වය භෞමික අඛණ්ඩතාවය පවත්වාගෙන යන එක තමයි ප්‍රථම රාජකාරිය වෙන්නේ. ඒත් එක්කම රටට තිබෙන අභ්‍යන්තර සහ විදේශ වලින් තියෙන ආරක්ෂාව සපයමින් රට ආරක්ෂා කරගන්න එක වුණාට අපිට වෙනත් රටවල් වල වගේ දියුණු රටවල් වල වගේ අපේ කර්තව්‍ය මේකයි කියලා බිලට් වලට වෙලා බට නිවාස වලට වෙලා
මේ කකුල් දුඩ දාගෙන නැත්නම් අපේ ට්‍රේනින් කරගෙන එහෙම ඉන්න හැකියාවක් නැහැ. මේක ඉතාමත් කුඩා ආර්ථිකයක් තිබෙන රටක්. ඉතින් අපි තේරුම් අරන් තිබෙනවා අපිට කොහොමද සම්බන්ධ වෙලා මේ රටේ ජනතාවට රටට කොහොමද අපිට කරන්න පුළුවන් දායකත්වය මොකද්ද කෙසේ ඕන තැනක අප දායකත්වය සපයනවා. කොවිඩ් වලින් අමතක කරන්න අපි දැන් රටේ වී වල ප්‍රශ්නයක් ආවම අපි ඒකට සම්බන්ධ වුණා. අපි ගොවිතැන් කරන්න පටන් ගත්තා. අපි අනික් කටට ඒවා පැත්තෙන් උදව් කරන්න පටන් ගත්තා. ගොඩනැගිලි හදනවා. අපි පාරවල් හදනවා. වැව් වමුණුත් අපි මේ දෙසැම්බර් මාසයේ විතර එරෙන්න ඉස්සලා චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ යටතේ වාරි මාර්ග අමාත්‍යාංශ යටතේ වැව් 100ක් හදලා නිම කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ වගේ රටේ මේ හැම කාර්යයකටම සහයෝගය දීලා රටේ මේ යම්කිසි ආකාරයක මූල්‍යමය අතින් හරි යම්කිසි කාණක් අඩු කරගෙන දැන් පාරක් හදනකොම සමහරට වෙනදා කරපු ක්‍රමයට වැඩි දැන් පාරවල් අපි හදන්න ගත්තම ගොඩක් අඩු මුදලට අපි හදලා දෙන්නේ. ඉතින් ඒකින්ද මොකද අපේ ශ්‍රමදායකත්වයක් තියෙනවානේ. අපි සාමාන්‍යයෙන් හමුදාව මේ පුහුණු වීම කළා රටේ ඕනම විවසනයකට නැත්නම් ඕනම යුද්ධයකට උනා මුද්දයකට මම අපි පුහුණු වෙන්නේ යුද්ධයක් කරන්න ඕන වෙලාවක යුද්ධයකට මුහුණ දෙන ආකාරයෙන් අපි සූදානම් වෙන්නේ. ඒ සහ අන්තවාදයකට ත්‍රස්තවාදයකට මුහුණ දෙන්න සූදානම් වෙන ගමන් රටේ අනිකුත් සෑම කාර්යයකටම අපි උර දෙන්න සූදානම්ව සිටිනවා. සමහර වෙලාවට ඉදිරි පුද්ගලයෙක් කියනවා මේ ආමිකේ ජොබ් එක නෙමෙයි කියලා. දැන් ඒ වගේ කතාවක් මම දැක්කනේ. යුද හමුදාපතිතුමා කවුද ඇහුවා මේ සෞඛ්‍යයේ මේ කාර්යසාධක බලකායේ මේ ක්‍රියානිත මධ්‍යස්ථ ප්‍රධානියා වෙන්න එයා මොකද්ද එයාට තියෙන සුදුසුකම් මොනවාද එයාට මොකද්ද මේ ආමිකට මොකද දීලා තියෙන්නේ මේවා සෞඛ්‍ය දේවල් කියලා කිව්වා. එහෙම තත්ත්වයක් තිබ්බා. නමුත් අද රටේ ජනතාව දන්නේ නැති අපි සම්බන්ධ වුණ එක හොඳද නැද්ද කියන එක. ඉතින් ඒ වගේ අපිට හැකි දේම හැම සෑම අවස්ථාවකදීම රට වෙනුවෙන් රටේ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් අපිට ඉෂ්ට සිද්ධ කරන්න සම්බන්ධ වෙනවා. අපේ සැලසුම් තිබෙනවා. මම 2025 දක්වා වූ කාර්යපරාසය සහ 2030 කාල ඉදිරි දැක්මක් කියලා යුද හමුදාය මම හදලා තිබෙනවා. අපි හැමදාම හමුදාපතිවරු වුණසේ ඉන්නේ නැහැ. නමුත් ආපු කාලපරාසයේදී මේක කළා ඉදිරි දැක්ම හදලා යෑම වැදගත් වෙනවා. විශේෂයෙන්ම දශක 3කට වැඩි කාලයක් වසර 37ක් යුද හමුදාවේ දැන්ට ත්‍රිවිධ හමුදාවේ ඉන්න වැඩිම කාලයක් ඉන්න ජ්‍යෙෂ්ඨ පද නිලධාරියා මමයි. ඉතින් ඒ අනුව ත්‍රිවිධ හමුදාවෙම දැක්ම අපි මේ දවස්වල රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා හමුදා නිලධාරියෙක් නිකන් නිලධාරියෙක් නෙමේ වඩමාරච්චි සහ විශාල ක්‍රියාන්විතවල සම්බන්ධ නායකත්වයක් දුන්න නිලධාරිවරයෙක් තමයි රටේ ජනාධිපති සහ සන්නද්ධ සේනාධිනායක. ඉතින් එතුමාගේ මඟ පෙන්වීම උපදෙස් අනුව අපි අනිවාර්යයෙන්ම ත්‍රිවිධ හමුදාවම පෙළගස්සලා දින 2030 දක්වා වූ කාලපරාසයකට අපි කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ අනුව ඒවා කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ කොවිඩ් එක යන ASCII අපි 10000ක් උපාධිධාරීන් හමුදා කඳුරු තුල පුහුණු කරනවා 50000ක් අනිකුත් පුහුණුවීම් කරනවා. මේක ජනාධිපතිතුමා බාර දුන්නේ මේ යුද හමුදාවට. ත්‍රිවිධ හමුදාවට. ඉතින් යුද හමුදාව ඒක ඇත්තටම උපාධි මේක දුන්නේ යුද හමුදාවට පමණයි. ඉතින් යුද හමුදාවේ අපි මේ වන විට 50000ක් සාමාන්‍ය ඒ 50000න් 44000ක් පමණ තමයි පුහුණු වෙන්නේ. කාණ්ඩ 5කට යොදවලා පුහුණුවීම් කර සම්පූර්ණ යුද හමුදාය අධීක්ෂණය කරන්නේ. ඉතින් ඒකෙන් තේරෙනවා මේකේ අපි මොනතරම් කාර්යයකට කරනවද මේවා තමයි අපේ සැලසුම්. ඉදිරියට සැලසුම් ගොඩාක් තියෙනවා. සාමාන්‍ය හමුදාය සැලසුම් කියන්නේ නැහනේ. ඉතින් ඒකින්ද ඔබ ඇහුව ප්‍රශ්නෙට කෙටියෙන් ලබා දිය හැකි පුරුතුලක් තමයි මම මේ ලබා දෙන්නේ. හොඳයි යුද හමුදාපතිතුමනි දැන් 71 වන සංවත්සරයේ පසුගියදා යෙදුණා ජාතිය ආරක්ෂකයා නිර්භීතභාවය විනය විශේෂ කුසලතාවය රටේ ආර්ථික හා සමාජීය කටයුතු වලට ඔබතුමන් කිව්වා වගේ ලබා දෙන දායකත්වයේ මේ සියල්ලන් එක්ක යුද හමුදා නිලධාරීන්ට ඒ වගේම සෙසු නිලයන්ට උසස් සීම් ලැබුණා. විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. දැන් මේ වගේ රට යම්කිසි බාරදූර අභියෝගාත්මක තත්යකට මුහුණ දෙන වෙලාවක මේ වගේ ආයතන පද්ධතියක් මේ මානව සම්පත ඔවුන්ට වටිනාකමක් ලැබෙනකොට ඔවුන්ට තව ටිකක් දිරියක් ලැබෙනවා ඉස්සරහට ගිහිල්ලා රට ආරක්ෂා කරන්න. මොකක්ද ඔබතුමන් කියන්න තියෙන්නේ ගැන? අනිවාර්යෙන් මම යුද හමුදාපතිවරයා වශයෙන් වැඩබාර අරගෙන විනාඩි කිහිපයකට පස්සේ හමුදාව ඇමතූ අවස්ථාවේදී මගේ හමුදාව ප්‍රතිකාල දූරයේදී කර්තව්‍යයන් සම්බන්ධයෙන් මම පිලර්ස් 7ක් කියලා පිලර්ස් 7ක් යටතේ තමයි මං හමුදාව නායකත්වය සපයන්නේ කියලා මං කිව්වා. ඒ පිලර්ස් 7 එකක් තමයි හමුදාව රටේ ඉන්න සන්තෝෂම ආයතනයේ බවට මම පත් කරනවා කියන එක. එතකොට සන්තෝෂම ආයතනයේ බවට
හමුදා සමාජිකයන් කියලා මම අදහස් කරේ හමුදාය දැන්ට සේවයේ නියුතු ඒත් එක්කම හමුදාය දශක 3ක යුද්ධයක් පරාජය කරන්න සේවය කළා විශ්‍රාම ගොස් සිටින අයවලුන් රටේ දැයේ පිනට පහළ වූ රණවිරුවන් ජීවිතක්ෂයට පත්වෙච්ච රණවිරුවන්ගේ පවුල්වල අය රණක්ෂිතට පත්වෙච්ච කට්ටිය සහ පවුල් මේ කොටස් හතරගෙම මේ සන්තෝෂෙන් තියාගැනීමේ අවශ්‍යතාවය එක පිළකක මම කතා කරා. දැන් හමුදාවේ ඉන්න කට්ටිය සන්තෝෂෙන් ඉන්න ඔවුන්ට ලබා දෙන යටිතල පහසුකම් ළඟට පුහුණු වීම ඒ ඔක්කොම ඉස්සර කාලේ බ්‍රිතාන්‍ය පොත්වලින් අපි ඉගෙන ගත්තේ. ඒ කට්ටියගේ පොත්වල කියන්නේ මේ training is the best welfare for soldiers කියලා කියනවා. ඉතින් ඒ කට්ටිය කතා කරේ training එකක් සම්බන්ධයෙන්. ට්‍රේනින් එකක් විතරක් දුන්නා කියලා රටේ මිනිස්සු හමුදාය සන්තෝෂ වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා තමුන්ගේ ප්‍රොෆෙෂනලිසම් එක වැඩි කරගන්න තියෙන දෙයක්. වෘත්තීයමය වැඩි දියුණු කරගන්න තියෙන දෙයක්. නමුත් අද රටේ මිනිස්සුන්ට තමුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවනුත් තිබෙනවා. ඒත් එක්ක හමුදාය මිනිහෙක්ට ඔබතුමිය කැමතිද ඔතන හැමදාම රැඳින ගුවන්විදුලි සංස්ථාවට ආපු දවසේ ඉඳලා මේ ඔය තත් ඉන්න කැමති නැහැ නිවැරදිකාවක් වෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් වෙනවා. පුළුවන් නම් සභාපතිත් වෙන්න උත්සාහයක් දරයි අනාගතයේදී අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැම නිලයක් හමුදාවල තියෙන නිලයක් උඩට යන්න ඕන කාලයාගේ වැෑමෙන් තමුන්ගේ දක්ෂතාවයන් අනුව උඩට යනවා. ඉතින් තමුන්ගේ උසස් වීම කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. මම සෑම විටම උත්සාහ කරන්නේ මගේ යුද හමුදාවේ අපේ යුද හමුදාවේ කට්ටියට කොයි වෙලාවකද උසස් වීමක් දෙන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම දෙනවාමයි. ඒත් එක්ක මම මගේ මේ ඉන්නවනේ දැන් මේ උසස් වීම සම්බන්ධ වෙච්ච ඩිරෙක්ටර් පර්සනල් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා තියෙනවා නැත්නම් මේ මාන සම්පත් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවනේ ඌට මම ටාගට් දීලා තිනවා අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 10 වෙනිදා හමුදා දිනේට මට මෙතෙක් නොතිබූ ගානක් උසස් වීම ලැබිය යුතුමයි. ඒක මගේ එකක දෙයක්. ඊළඟට මම කියනවා පෙබරවාරි 4 වෙනිදා හමුදා දිනේට රටේ නිදහස් දිනේ දවසට අනිවාර්යයෙන්ම ප්‍රොමෝෂන් දෙන්න ඕනේ. සැලක් යුද නෑ ඇඟට දැනෙන ගානක් දෙන්න ඕනේ කියලා මම කියනවා. ඊළඟට යුද්ධය ජයග්‍රහණය කරපු රටට සාමයෙන් ආපු මැයි 18 වෙනිදා අනිවාර්යයෙන්ම මේ කර යුතුයි කියලාත් කියනවා. ඒ අතරත් සාමාන්‍ය උසස් වීම ලැබෙනවා. ඉතින් ඒ අනුව තමයි නිලධාරීන් අපි කිව්වා 514ක් කියලා. නමුත් එදා හැන්දෑව තව එක්කෙනෙක් මම ජෙනරල් වරේ ප්‍රොමෝට් කරවුවා. 515 දෙනෙක් සහ 14140 දෙනෙකු අපි උසස් වීම ලබා දුන්නා. ඒක විශාල සංඛ්‍යාවක්. මොරාල් එක නෝ අහන එක තමයි මොරාල් නැතුව ජීවත් වෙන්න බෑනේ. එකතර පල් වෙන්න කවුරුත් කැමති නෑ. ඉතින් ඒකින්ද නිල දීලා ඒ දෙන්න පුළුවන් දේ වෙලා දුන්නම් පස්සේ මොරාල් එකේ යනවා. අපි කිව්වොත් හෙට මේක කරන්න කියලා. හමුදාවේ කිසි පුද්ගලෙක් බෑ නැහැ ඒව නෑ අපේ ගාව. පැය 24 දැන් අද මම මේ කතා කරන මම පසුගිය දින 5ක 6ක කාල සීමාවක් පැය 3ක් කිසිම දවසක බුදිලා නෑ. නමුත් අපි මේ බැහැයි කියලා නෑ. මොකද මොන දේ කරත් අපි රෑ සමහරවල් දැන් අද රාත්‍රිය දෙරණ නාලිකාවේ තියෙනවා යන්න තියෙනවා 360. ඕකේ වේද රෑ 12ක වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා විරදි 2:00මාර වෙනවා. ආපහු 4:00මාර 5ට අපි අනිවාර්යයෙන්ම නැගිටින්න ඕනේ. මේක ඉදිරි කොච්චර කාලයක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි බැහැයි නැහැ කියන්නේ අපි අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් රටේ ජාතිය වෙනුවෙන් මේ දේවල් අපි සිද්ධ කරනවා. හොඳයි. අවුරුදු 30ක ත්‍රස්තවාදය නිමා කරන ඒ යුද්ධ බිමේ රණකාමීත්වය ඔබේ දුටුවා අපි බලාපොරොත්තුවක් තියාගෙන හිටියා ඒ කාලේ අපේ රට මේ ත්‍රස්තවාදයෙන් නිදහස් වෙයි කියලා. ඒ ඔබතුමන් ප්‍රමුඛ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව එකට එකතු වෙලා ඒ ඉටු කරලා දුන්නා. දැන් කොවිඩ් වසංගතය ඇවිල්ලා තිබෙනවා. ජනතාව බලාපොරොත්තු තබාගෙන තිබෙනවා ඔබතුමන් දෙස. ඔබතුමන්ගේ සමාජිකයන් දිහා මෙයත් පරාජය කළා අපිට නිදහසේ ජීවත් වෙන්න අපිට අවස්ථාව ලබා දෙයි කියලා. මොකක්ද ඔබතුමන් කියන්නේ? අනිවාර්යයෙන්ම අපි ගිය පාරත් පරද දුන්නා කොවිඩ් එක. මේ පාරත් බැහැයි කියලා දෙයක් නැහැ නේ. නොහක්කක් නොමැති කියන එකයි අපි හැම වෙලාවෙම කිව්වේ. අපි අනිවාර්යයෙන්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි කෙසේ හෝ කළ යුතු සියලුම කර්තව්‍යයන් කරලා ඉවරලා අපි කැමැත්තෙන් අපි කියන්නේ අකමැත්ත කියන්නේ අනිත් පැත්ත මිනිස්සුනේ සමහර එකක් කියන්නේ නැත්නම් ඉතින් අපි අකමැත්තෙන් කියලා අපි බොහොම ඕනකමින් හැකි ඉක්මනින් මෙම කොවිඩ් මර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. නමුත් මේ අවස්ථාවේ තාමත් ඕනකමින් කිය යුතු දෙයක් තිබෙනවා. ඔබ අහපු ප්‍රශ්නෙට රටේ ජනතාවගේ අතේ තමයි මේ ජයග්‍රහණය කරන්නේ. හෙටද ලබන සුමානද ලබන මාසෙද නැත්නම් ලබන අවුරුදු වෙනකන් අදිනවද කියන එක තියෙන්නේ මහ ජනතාව අතේ. මහ ජනතාව විශාල කැපකිරීම කරලා ගත්ත මේ ජයග්‍රහණය මේ අවස්ථාවේ යම් කිසි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.
රටේ ජනතාව ඉතාමත් ඕනකමින් අර කිව්ව සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා කටයුතු කරොත් ඉතාමත් කෙටි කාලෙන් මේක මර්ධනය කරන්න පුළුවන්. මොන්න සැලසුම් හැදුවත් වැඩක් නැහැ. මොවුන් රටේ ජනතාව මේකට අනුගත වුනේ නැත්නම්. ඉතින් ඒක එකක්. ඒත් එක්කම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කිය යුතු කාරණයක් තමයි ජාති ආගම් කුල ભેද පක්ෂ පාට අමතක කරන්න. මේක රටේ විවසනයක්. ඔක්කොම එකතු වෙන්න පක්ෂපාත ભેදකින් තොරව යම් කිසි මේකේ වරදක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න. අපි එකාමෙන් එක් ශ්‍රී ලාංකික ජාතියක් හැටියට නැගී සිටමු. අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකත් එක්කම තමයි සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයේ බැල්ම තිබෙන මේ රට අපි මොන ආගමක වුණත් අපගේ ගරුතර මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම අපගේ අන්නාගමික පූජකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ආගමට අනුව මේ ලක්වාසී ජනතාවට කරන්න පුළුවන් සියලුම ආශිර්වාදයන් කරලා අපි බෞද්ධයෙක් මම බෞද්ධයෙක් හැටියට මම දන්න විදිහට බෝධි පූජාද නැත්නම් අපි කියනවා රතන සූත්‍රය කියනවා අපේ ඒ ආශිර්වාද ලබා දී හැකි ක්‍රමවේදයන් සියල්ලක්ම ඔබ අපගේ ගරු මහා ගරුතර සංඝරත්නයත් පූජක පක්ෂයත් එකතු වෙලා ලබා දීලා අපි එකාමෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් නැගිටමු. අපි කොවිඩ් ජයග්‍රහණය කරනවාමයි. හොඳයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මැතිතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ට අපේ ජාතික ගුවන්විදුලියේ ප්‍රණාමය වගේම මුළු මහත් රටේ ජනතාවගේ ප්‍රණාමය නිරන්තරයෙන් ඔබ වෙත පිරිනමනවා. ඉතින් ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට මේ කටයුතු සාර්ථක කළා රටක් විදිහට නැගී සිටින්න අපට හැකියාව ලබා දෙන්න ඔබතුමන්ට ලැබේවි කියලා. බොහොම ස්තුතියි ගුවන්විදුලි සංස්ථාවට. හොඳයි. එහෙනම් අපි සමගින යන්නයි සූදානම් වන්නේ. අද සුභාරතී සාකච්ඡා මණ්ඩපයේ අපේ මෙහියුම් කණ්ඩායමක් ඉන්නවා. ඔබතුමන්ගේ නිවසට පැමිණිලා බාහිර ප්‍රචාරකාංශය රවීන්ද්‍ර හේවගේ, සුමේද රුවන්පුර, ධම්මසිරි ප්‍රනාන්දු පීනන්දන, ඒ වගේම නව මාධ්‍ය ඒකකයේ ඉරේෂ් ජයසිංහ ප්‍රමුඛ නව මාධ්‍ය ඒකකයට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ස්වාධීන රූපවාහිනියත් අපට නොබද සහායක් ලබා දුන්න මේ වෙලාවේ. ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද සුභාරතී සාකච්ඡා මණ්ඩපයේ, ඒ වගේම අපි මේ වෙළඳ සේවයත් එක්ක සම්බන්ධ වෙලා මේ සිදු කළ සාකච්ඡා මණ්ඩපයේ නිෂ්පාදනය අංජනා විජේරත්න ගරු සභාපතිතුමන් ඉන්නවා මේ වෙලාවේ. ඔබතුමන්ට ස්තුතියි අපිට මේ අපසාරිය තනා දුන්නට. එහෙමනම් අපි සමගන්නවා ඔබත් එක්ක සම්බන්ධ වුණු මම සුධර්මිකා විජේරත්න. එහෙනම් ඔබට සුබ දවසක්. ආයිබෝවන් යහපත් අනාගතයක්.